තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අද අපේ 16 වෙනි දවස් භාවනා වැඩසටහන තුන්වෙනි දවසේ අපේ ධර්ම සාකච්ඡාවට වැඩම කළ වදාළ වහන්සේව ගෞරව සම්ප්‍රදාය ගෝපානමද පිළිගන්නේ. අද අපිට ප්‍රශ්න 10ක් ලැබිලා තියෙනවා දැනට. මම චංකමිගෙන් ඉල්ලා සිටිනවා මුලින් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. Swami Mahansa. The first report is in English, Swami Mahansa. Okay. Most Venerable Bhante walked for 1 hour, noting right and left, foot being lifted, moved and placed. Was able to keep mind on feet despite some disturbances such as others talking. Was also able to watch thoughts come and go, and the pace of walking was at a reasonably fast pace. Sitting meditation, watched breath which was shallow and appeared as right nostril at times and left nostril at other times. Only few thoughts came and went. Not distracted by these, occasional sensation watched as it appeared and disappeared. Same with some images. Felt very peaceful and hour passed quickly. Much gratitude for your guidance to organize and to organizers. May you all attain Nirvana. End of the report, Swami. Yeah. So I think there is no question there. So you are continuing well. So more and more we establish mindfulness and we are able to recognize various sensations, various information, various details. So now you are improving yourself. So you may continue. There is nothing to change and you can continue, please. Yeah. ඊළඟ සිංහල ස්වාමීන් වහන්සේ. හොඳයි. දෙවනි වාර්තාව තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව සතිමත්ව හුස්ම ඉහළ පහළ යෙදීම සිදු වුණා. සියුම් වී ගියා. මුකුත්ම නොදැනී සිටියා. ටික වේලාවකට පසුව සිරුරේ උණුසුම් බව පහළ සිට ඉහළට විත් මුදා හැරුණා. අනිත් සිතුවිලි ඇවිත් ගියා. සංසුන් බවක් නිදහසක් තිබුණා කියා ලිව්වාට යම් ස්වභාවයක් පවතිනවා. දැක්කේ යුත්තේ කෙසේදයි නොදැනිමි. අවශ්‍ය උපදෙස් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව සතිමත්ව ඇවිත්තා පාදයන් පිළිබඳ දැනුවත්ය. සිතුවිලි අඩුය. අනුග්‍රහයකින් තොරව එන ඒවා ඇවිත් යයි. සක්මනේදී හුස්ම ගැන අරමුණු වුණා. ගොරෝසුවට දැනුණු හුස්ම සියුම් වී ගියා. ඇවිදීම ගැන සිහිය පවතී. හිස්සු දෙයක්සේ දැනේ. සිරුර ඉතා සැහැල්ලුවේ යමක් සිරුරේ දැනුදද තවත් හොඳින් සතිය පිහිටුවා සිත ඒකාග්‍ර වූ විට එය නොදැනී යන බව වැටහුණා. ප්‍රීතියක් නිදහසක් විවේකයක් ලෙස හඳුන්වා දිය නොහැකි වුණත් හිස්ය. හිත තද බවයි දැනෙන්නේ. සක්මන මදකට නවතා හිටගෙන සිටින ඉරියව්වටද හුස්මට සිත යෙදුවා. පොදින් පියවි සිහියෙන් සිටිනවා වාගේ දැනීමක් පැවතිනි. අවශ්‍ය උපදෙස් දෙනමෙන් කාරුණිකව ඉල්ලමි. සෑම දිනකට පිංසිතු වේවා. නිවන් දැකීමට හේතු වේවා. අවසන් ස්වාමීනි. මෙතනදී තව ටිකක් තොරතුරු තිබුණා නම් හොඳයි. මෙතන ඒ කියන්නේ අපිට අවස්ථා කීපයකදී මේ தත්ත්වය අත්දකින්න ලැබෙනවා. ඒ කියන්නේ අපේ භාවනාව කරගෙන යනකොට එක එක අතරමැදි අවස්ථාවන් වලදී මේ බඳු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි ටිකක් දියුණු වෙච්ච අවස්ථාවකදීත් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හරියටම වාර්තාවෙන් පැහැදිලි නෑ මොන වගේ මට්ටමකද ඉන්නේ කියලා. පොඩ්ඩක් කොච්චර කාලයක් විතර භාවනා කරනවද, සාමාන්‍යයෙන් දිනපතා ඒ කටයුතු වල යෙදෙනවද, ඒ තොරතුරු ටිකක් මේකට අන්තර්ගත වුණා නම් ටිකක් මීට වඩා යම්කිසි අනුමාන කළා උත්තරයක් දෙන්න පුළුවන්. ඉතින් නිකන් දැනට අනුමාන කළොත් සෑහෙන කාලයක් තිස්සේ භාවනා කරන කෙනෙක් ඒ වගේමයි කායිකව මතුවෙන අපි හිතමු ධාතු ලක්ෂණ හොඳට නිරීක්ෂණය කරලා තිනවා, වේදනාවන් නිරීක්ෂණය කරලා තිනවා, හිතත් නිරීක්ෂණය කරලා තිනවා. ඒ විදිහට අපි ඉතින් උපකල්පනය කළොත් එතකොට නම් ඉතින් හිතට එන්නේ සෑහෙන කාලයක් ගියාට පස්සේ මේ දේවල් වල හිත රැඳෙන්නේ නැතුව ඒවැයෙන් හිත නිදහස් වෙලා ඒ බඳු නිදහසකට හිස් ස්වභාවයකට හිතපත් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපි ඒක තව බහුලීකృత කරන්නයි තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් මෙතන ඉන්නවා නම් ඒ තන කෙනා මේ පොඩ්ඩක් ඉදිරිපත් වෙන්න. එහෙම නැත්නම් ඊළඟ පාර ඉදිරිපත් කරද්දී වාර්තාව
තව ටිකක් සවිස්තරව ඉදිරිපත් කරන්න. එතකොට අපිට මීට වඩා ටිකක් නිශ්චිතව පිළිතුරක් දෙන්න පුළුවන්. හොඳයි. තුන්වන වාර්තාව ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මම අවුරුදු 3ක කාලයක සිට මූල කර්මස්ථානය ලෙස පිම්බීම හැටීම අරමුණු කර භාවනාවේ යෙදිනි. දැනට මාස කිහිපයක සිට භාවනාව ආරම්භ කොට ටික වේලාවකින් පිම්බීම හැකීම ඉතා සියුම් ආකාරයට දැකීමට හැකිය. සිරුරේ ඉතාමත් සැහැල්ලු බවක් ඇත. ඉතා විශාල ඉඩ පරාසයක මා තනිව සිටින බවක් හැඟේ. එම කාලය දිගටම උදා හිරු එළිය වැනි ආලෝකයක්ද පවතී. සිත ඉතා සැහැල්ලුය. ශරීරයේ විවිධ ස්ථානවල කම්පන ස්වභාවය දැනේ. සිතට විටින් විට සිතුවිලි පැමිණියද ඒවා ටික වේලාවකින් පහව යයි. මෙසේ පැයක පමණ කාලයක් භාවනාවේ යෙදිනි. සක්මන් භාවනාව බැලිමලුවක සක්මන් කරමි. මුලින් වම් කකුණ වම දකුණ ලෙසද ඉන්පසු පාදයේ ස්පර්ශයටද අවධානය යොමු කරමින්ද සක්මනේ යෙදිනි. ටික වේලාවකින් මෙනෙහි කිරීමකින් තොරව සක්මන් කිරීමට පටන් ගනිමි. එවිට සිතේ යම් බර ස්වභාවයක්ද දැනේ. පරයන්ක භාවනාවේදී මෙන්ම සිතට විටින් විට සිතුවිලි පැමිණියද ඒවා ටික වේලාවකින් පහව යයි. එදිනෙදා වැඩ කටයුතු සඳහා එහා මෙහා යාමේදී බොහෝ විට දෙපයේ ස්පර්ශයට සිත යන බවක් අත්දකිමි. මා විසින් කරගෙන යන භාවනාවේ ඉදිරි ගමනක් සඳහා ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා දෙපා නැමෙත ඉල්ලමි. ඔබ වහන්සේට උතුම් පෙරවන් සරණ වේවා. අවසන් සම්පූර්ණ. මෙතනදිත් අර මතුවෙන මේ විවිධ නිරීක්ෂණයන් වලට මුල් තැන දෙන්නයි තියෙන්නේ. අපි කාය නිරීක්ෂණය කරද්දී ආනාපාන සතිය වඩද්දී ආනාපාන සතියෙන් හිත ටිකක් සංසුන් වෙනවා, හුස්ම රැල්ල සියුම් වෙනවා. ඊට පස්සේ කයේ මතුවෙනවා නම් යම් යම් සංවේදනාවන් ඒවා නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආනාපානයේම වුණත් අපි කලින් දැකපු විදිහට නැතුව මේක ආශ්වාසයක් මේක ප්‍රශ්වාසයක් නැත්නම් මම හුස්ම ගන්නවා කියන ඒ සංකල්පමය රාමුවෙන් බැහැර වෙලා මෙතන මේ තියෙන ධාතු ස්වභාවය හොඳට මතුවෙන ආකාරයෙන් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට අපිට එතන තියෙන්නේ අපිටම ඇතිල්වීම් රාශියක්. එහෙම නැත්නම් ඇතිලෙන ගති රාශියක්. තදවීම් රාශියක්, ස්පර්ශ රාශියක්. එහෙම නැත්නම් චලන රාශියක්, කම්පන රාශියක්. මේ විදිහට අපිට අර තියෙන දේ ඒකකයක් වශයෙන් මුලින් දැක්කට මේක තව තව සියුම්ව බලන්න මෙතන තියෙන්නේ එකක් නෙමේ කිහිපයක් නැත්නම් රාශියක් කියලා Tamanට තේරෙන්න පුළුවන්. ඊට පස්සේ එක එකක ගති ලක්ෂණ බලන්න උත්සාහන්ත වෙනවා. එක එකක් හැසිරෙන ආකාරය බලන්න උත්සාහන්ත වෙනවා. ඉතින් බඳු තත්වයක් සඳහා දැන් උත්සාහන්ත වෙන්න මූලික වශයෙන් දැන් සතිය පිහිටලා තියෙනවා. ඒ පිහිටි සතිය හොඳට පවත්වමින් තව දුරටත් හුස්ම රැල්ල වෙන්න පුළුවන්. මේ වෙලාවේදී දැනෙන වෙනත් සංවේදනාවක් වෙන්න පුළුවන්. ඒක තව දුරටත් විමසන්න උත්සාහන්ත වෙන්න. එතකොට ඒක පොදුයි සක්මරටත් පොදුයි පරයන්කයටත් පොදුයි. හොඳයි. හතරවෙනි වාර්තාව නමස්කාර කරමි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාවේ විශේෂ අත්දැකීම නම් පාදය ඔසවාගෙන ගොස් බිම තබන අවස්ථා තුන වෙන වෙනම නිරීක්ෂණය කිරීමයි. පාදය එසවීමේදී මුලින් විලුඹත් ඊළඟට ලේවකය සහිත කොටසත් ඊළඟට ඇඟිලි එසවේ. ගෙන යාම අවස්ථාවවලදී එසවෙන පාදයේ පතුල පිටුපසට හැරවී තිබෙන බවත් බිම තැබීමට යෝග්‍ය පරිදි පොළව දෙසට හැරෙමින් ඉදිරියට තල්ලු වී පොඩ්ඩක් පස්සට වෙමින් බිමට පහත් වේ. බිම තබන අවස්ථාවේදී මුලින් විලුඹ පොළවේ ස්පර්ශ වීමත් ඊළඟට ලේවකය කොටසත් ඊළඟට ඇඟිලි ස්පර්ශ වන බවයි. මෙය සිදුවන්නේ මගේ මැදුහත් වීමකින් තොරව බව වැටහිණි. මේ ගැන මට සිතුනේ මුලින් පාද දෙක මාරු වෙමින් සක්මන සිදු වූවත් එහි වෙනදා නුදුටු අවස්ථා තිබෙන බවයි. සෑම අවස්ථාවකදීම මුල මැද අග දුටු බවයි මගේ අදහස. වැරදි පෙන්වා දී මඟ පෙන්වා දෙන මෙන් බැතියෙන් ඉල්ලමි. පෙරවන් සරණ අවසන්. හොඳයි. කොහොමත් අපි සක්මන් කරගෙන යනකොට පොඩ අපේ සිහිය දියුණු වෙන්න තමයි ඒකේ තොරතුරු අපිට ලැබෙන්න පටන් ගන්න. ඒකයි අර සතිපට්ඨාන සූත්‍රයේ එහෙම එන්නේ ආතාපි සම්පජානෝ සතිමා. දැන් සතිමා කියලා කියන්නේ හොඳට සිහිය පිහිටවනවා. ආතාපි කියලා කිව්වම හොඳට අපේ වීරයෙන් යුක්තව මේ වැඩේ අතහරින්න නැතුව දිගට කරගෙන යනවා. වීරය සමබර කරගන්නවා ඒ වගේම
ඒ වගේම බොහොම මධ්‍යස්ථ හිතක් පවත්වනවා. ඊළඟට සම්පජාන. හොඳට මේ අපේ අස්පනා අපිට තියෙන නැත්නම් අස්පනා අපිට දැනෙන දේ ගැන හොඳට අපි විමසනවා. එතකොට තමයි මේ කලින් නොදුටු දේවල් අපිට තේරෙන්න පටන් ගන්න. කලින් නොලබපු අත්දැකීම් අපිට ලබන්න පුළුවන් වෙන්නේ. මුලදී සමාහලාවට බොහොම ප්‍රකට දෙයකින් අපි පටන් ගන්නවා. ඒ ප්‍රකට දෙයින් පටන් අරගෙන ඒකම භාවිතා කරමින් තව තව සතිය, සමාධිය, ප්‍රඥාව දියුණු කරමින් අර කලින් නොදුටු විස්තර විභාගයන් දැනගන්න අපි උත්සාහන්ත වෙනවා. එතකොට තමයි අර සතියේ නැත්තම් විපස්සනාවේ ගැඹුරකට යන්න සවිස්තරව දකින්න අපිට අවස්ථාව සැලසෙන්නේ. ඉතින් ඒක දැන් පටන් අරගත්ත බවක් තේරෙනවා. තව ටිකක් උත්සාහයෙන් ඒ හොඳට සිහිය පිහිටියට පස්සේ සතිය පිහිටියට පස්සේ තමන්ට දැනෙන්නේ මොනවද? ඒ දැනෙන තැන තව මොනවද තියෙන්නේ? කලින් දැනුණට වඩා යමක් මට අද හඳුනා ගන්න බැරිද? මෙතන මේ දැනගත්ත දේ වුණත් තව ඊට වඩා සියුම් ලක්ෂණ තියෙනවද? මේවා හැසිරෙන්නේ කොහොමද? කියලා විමසිලිමත්ව මේ කටයුත්ත කරගෙන යන්න. කියන්නේ පරීක්ෂණයක් කරනවා වගේ හොඳට විමසිල්ලෙන් යුක්තව කටයුත්ත කරගෙන යන්න. හොඳයි. පස්වන වාර්තාව අවුරුදු 13ක දියණියක් ස්වාමීන් වහන්සේ ලියලා තියෙන්නේ. හරි. අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සක්මන් මළුවේ එහාටත් මෙහාටත් සාමාන්‍ය පරිදි ඇවිද සක්මන ආරම්භ කළෙමි. පාදයේ බිම තැබීමේදී හා එසවීමේදී යටිපතුලට දැනෙන දැනීමට හිත යොමු කළෙමි. පාදයේ බිම තැබීමේදී වැලි පොළොවේ එරෙන බවකුත් එසවීමේදී තෙරපීමේ ලිහිල් බවකුත් ලෙස දැනිනි. මෙයට මාගේ හිතෙහි උපේක්ෂාවක් හටගනී. මෙලෙස ටික වේලාවකින් සක්මන નિરાයාසයෙන් සිදුවේ. මෙම අවස්ථාවට මම කැමතිය. වැලිවල රළු බව හා සිසිල් බව පාදයට දැනිනි. විටක එක් පාදයක් දෙස පමණ බලා සිටිමි. මේ අතර නිරතුරුවම සිතට විවිධ සිතුවිලි පැමිණි අතර ඒවා දෙස කැමැත්තෙන් අකමැත්තකින් තොරව බලා සිටිමි. මම මිනිත්තු 45ක පමණ සක්මන නිරත උනේමි. පරයන්ක භාවනාව. මිනිත්තු 40ක සක්මනින් පසුව පරයන්කට ඉඳගත් මම ශරීරයේ දෙස සිතින් බැලුවෙමි. මාගේ මූලික කර්මස්ථානය ආනාපාන සතියයි. හුස්ම ඉහළට ගන්නා විට නාසයට සිසිල් ස්පර්ශයක් සමග හුස්ම රැල්ල උඩුතලයේ වැදෙනු දැනේ. පහළට හෙළන විට උණුසුම් ස්පර්ශයක් සමග හුස්ම රැල්ල උඩුතල ප්‍රදේශයේ වැදෙනු දැනේ. ටික වේලාවකින් හුස්ම රැල්ල ක්‍රමයෙන් සියුම් වී නොපෙනී යයි. මෙලෙස හුස්ම රැල්ල පෙනීම හා නොපෙනීම දිගටම සිදුවේ. පැහැදිලිව පෙනෙන විට මට විශේෂ කැමැත්තක් හෝ අකමැත්තක් ඇති නොවේ. හුස්ම රැල්ල නොපෙනී යන අවස්ථාවට මම කැමතියි. මේ අතර නිරන්තරයෙන් හිතට විවිධ සිතුවිලි පැමිණේ. නාසයට හුස්ම රැල්ලේ ස්පර්ශය දැනීමෙන් ඒ බව දැන නැවත ආනාපාන සතියට හිත යොදමි. සිතුවිලි දෙස අකමැත්තකින් තොරව බලා සිටිමි. මිනිත්තු 35කට 40කට පමණ පසු වම් පාදයේ සියුම් හිරිවැටීමක් ඇති වී නැවත ටික වේලාවකින් නැති වී ගියය. ඉන්පසු දකුණු පාදයේ වේදනාවක් ඇති විය. වේදනාව වැඩි වෙන විට මම පාදයේ දෙස බලා සිටියෙමි. නැවත ටික වේලාවකින් වේදනාව අඩු විය. මෙලෙස වේදනාව අඩු වෙමින් වැඩි වෙමින් දිගටම පැවති අතර මම පාදයේ දෙස බලා සිටියෙමි. වේදනාව වැඩි වී පවතින විට මම අකමැතිය. මම පැයක කාලයක් පරයන්කේ නිරත වූෙමි. අවසානයි ස්වාමීනි. හොඳයි කරගෙන යනවා හොඳයි. ක්‍රමයේ හොඳට තේරලා තියෙනවා. මේක බහුලීකృత කරන්නයි තියෙන්නේ. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. අපිට හැමදාම ওই විදිහට අපේ හරියට නිකන් අර හැමදාම අපි කෑම කනවා වගේ, මූණ හොදනවා වගේ, දත් මදිනවා වගේ මේ භාවනා කරන කටයුත්තත් අපේ එදිනෙදා කටයුත්තක් බවට පත් වෙනවා. ඒක අපේ දිනචරියාවේ කොටසක් බවට පත් වෙනවා. අපි ඒක බොහොම ගෞරවයෙන් කරගෙන යනවා. මේ විදිහට අපි එදිනෙදා හැමදාම මේ භාවනාවත් එකතු කරගෙන යන්න තමයි ඒ හරියට නිකන් පුංචි පැලයක් වැඩෙනවා වගේ වර්ධනය වෙනවා වගේ අපේ මේ හිතෙත් ඒ උමනා කරන ශක්තිය නැත්නම් ඒ ගුණධර්ම දියුණු වෙගෙන එන්නේ. ඉතින් ඒ නිසා දිගට කරගෙන යන්න එදිනදා කටයුතු වලදීත් පොඩ්ඩක් තව සතිමත් වෙන්න උත්සාහන්ත වෙන්න. කොහොමද මේ අපි දරන සිහිය පිහිටුවීම කොහොමද එදිනදා කටයුතු වලටත් අරගෙන යන්නේ? දත් මදිනකොට කොහොමද ඒක සිහියෙන් කරන්නේ? ඊළඟට අපි හිතමු වාහනයක යනකොට කොහොමද ඒ කටයුත්ත සිහියෙන් කරන්නේ? ඊට පස්සේ අපි හිතමු ඇඳුම් පැළඳුම් අඳිනකොට පළඳිනකොට ඒ කටයුත්ත සිහියෙන් කරන්නේ කොහොමද? කෑම කනකොට සිහියෙන් කරන්නේ කොහොමද? මේ විදිහට පොඩ අපේ සිහිය පිහිටවලා අනිත් කටයුතුත් කරන්න උත්සාහන්ත වෙන්න. එතකොට අපිට මේකේ තව වර්ධනයක් අත්දකින්න හම්බ වෙනවා. හොඳයි.
5 වෙනි වාර්තාව ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ මාගේ භාවනා අධ්‍යක්ීම් මෙසේය. සක්මන් භාවනාව. මම දැන් මෙතන සිටිනමායයි සිතමින් සිටගෙන සිටියෙමි. මාගේ ශීලයේ ශ්‍රද්ධාවේ මෙනෙහි කරනු ලැබිය. පසුව පියවර තබමින් සක්මන් කරන්නට විය. පළමුව වේගයෙන් කීප විටක් ඇවිද පසුව වම දකුණ ලෙස සක්මන් කෙරුවෙමි. එලෙස යන විට පාදයට ස්පර්ශ වන සියලු දෑ වැටහෙන්නට විය. පළමුව වම දකුණ වශයෙන් වෙනස්කම් බැලිය. වම් පාදයට නොදැන සමහර දෑ දකුණු පාදයට දැනුනි. කොන්ක්‍රීට් පාරේ ඇති සියලු දූවිලි පවා දැනේ. අවද පළමුව වම සහ දෙවනුව වාමයේ ස්පර්ශයද වෙනස දැනේ. දකුණද එසේය. එසේ ඇවිද සිටියේදී සිතේ සිතුවිලි අඩු බව පසක් විය. සිතුවිලි නොමැති සිත දෙස බලමින් සිටිනා විට වරක පාදයේ ස්පර්ශයද දැනේ. මෙලෙස පැයකුත් විනාඩි 10ක් ගත වී ඇත. සෙමෙන් සක්මන නිමා විය. පරයන්ක භාවනාව මම දැන් මෙතන සිටිනවායයි සිතමින් ආරම්භ කෙරුවෙමි. පළමුව ඉරියව්ව දෙස බැලූ අතර පසුව හුස්ම වැටහිනි. මෙලෙස ටික වේලාවකින් සිතේ නිශ්චල බව දුටු නිසා එය දෙස බැලුවෙමි. සිතුවිලි නොමැති සතියින් සිත දෙස බලා සිටියෙමි. කායද සමනය වී ඇති බව පෙනේ. සිත නිශ්චලය. සිතුවිල්ල එනතුරු බලා සිටින නිසාදෝ සිතුවිලි පැමිණීමක් ටික වේලාවකින් යනතුරු නොවිය. එකවර සිතුවිල්ලක් හටගනී. එය හටගන්නේ නිශ්චල සිතේය. සුළඟක් බඳුය. එම සිතුවිලි වලට යන්නට හැරියෙමි. මෙසේ වැඩි වේලාවක් සිටීමට හැකිය. පසුව කකුලේ වේදනාවක් හටගැනිනි. එය දෙසට නොගැටෙන සිතකින් බැලුවෙමි. වේදනාවේ හට ගැනීම වැටහිනි. එකම තැනක වැඩි වේලාවක් පැවතිනි. එය දෙස සතියෙන් බලා සිටියෙමි. පසුව කකුල දිග හැරියෙමි. කාලය විනාඩි 55ක් ගත වී ඇත. දිග හැරගත් කකුල්වල වේදනාව අඩුවන බව දුකිනි. ස්වාමීන් වහන්සේ කිසිවක් නොමැති සිතේ මාහට දැනුනේ මා යල සිටිවිලි බලහත්කාරයෙන් නඩපත් කරගෙන සිටින අවිරක් විය හැකිද? ධර්ම අවවාද ලැබේවා. ඔබ වහන්සේට නිරෝගී බව ලැබේවා. ත්වන් සරණයි. අවසන්. හොඳයි. දැන් සිත දිහා බලන්න දැන් යම් පමණක ශක්තිය දියුණුලා තියෙනවා, හැකියාව දියුණුලා තියෙනවා. ඒ සිතුවිලි එන යන දිහා බලාගෙන ඉන්න. ඒ කියන්නේ දැන් අපි ඒවට අහු වෙන්න යන්නේ නැහැ. ආවයි කියලා අකමැත්තක් ඇත්තෙත් නැහැ. අපි ගාව හොඳ විවෘත බවක් තියෙනවා. අපි පිහිටලා ඉන්නවා හොඳ සතියක. ඒ සතිය මත පිහිටගෙන හැබැයි හිතට ටිකක් නිදහස දෙනවා එයා කැමති විදිහට හැසිරෙන්න. ඒතකොට සමාලාට අතීතය අල්ලගෙන යම් සිතුවිල්ලක් එන්න පුළුවන්, අනාගතය අල්ලගෙන යම් සිතුවිල්ලක් එන්න පුළුවන්. දැන් පොඩ ඒ සිතුවිලි අතර සමාලාට පරතරයක් දකින්නත් හම්බ වෙවි. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා වගේ එකක් කරන් එකක් බොහොම වේගවත්ව සිතුවිලි ධාරාවක් වශයෙන් එනවා නෙමෙයි. එක සිතුවිල්ලක් එනවා, ආයි තව සිතුවිල්ලක් එනවා, තව සිතුවිල්ලක් එනවා. මේ වගේ අපිට වෙන් වශයෙන් දැක ගන්න පුළුවන්කමක් සමාලාට ඇති වෙලා ඇති දැන් තමයි. ඉතින් ඒ විදිහට බලන්න තව මේ සිතුවිලි අතර පරතරය ඇති වෙන්න ගන්නවා, හිඩස් ඇති වෙන්න ගන්නවා. ඒ වගේම මේ සිතුවිලි වල තියෙන ඇති නැති වෙන ගතිය, ඇති වෙලා නැති වෙලා යන හැටි ඒවා තේරෙන්න ගන්නවා. ඊට අපි මේකට නිකන් උල්පන්දම් දෙන හැටි යම් සිතුවිලි වලට අපි යම් රුචිකත්වයක් දක්වන හැටි, අපි මේවට කෑලි මූට්ටු කරන හැටි, මේකෙන් කතන්දර ගොතන්න හදන හැටි, මේ වගේ අර හිත අධ්‍යයනය කිරීම හරියම විචිත්‍රයි. හරියම නිකන් අපි නිකන් ප්‍රදර්ශනාගාරයකට ගිහිලා අලුත් දේවල් ඉගෙන ගන්නවා වගේ මේ හිතෙත් තියෙනවා සෑහෙන යාන්ත්‍රණයක්. ඒක ඉගෙන ගැනීමෙන් තමයි ඇත්තටම අපිට තව ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා කරගෙන යනවා හොඳයි. මේ සිතුවිලි වල තියෙන ඒ එන යන ලක්ෂණය නැත්නම් ඇති වෙලා නැති වෙලා යන ලක්ෂණය හොඳට දකිමින් වාසය කරන්න. සිතුවිලි වලින් තොර භාවය තුළ ඉන්න හම්බුනොත් සිතුවිලි නැහැ දැන් මොකක්වත් හිතේ දෙයක් නැහැ කියලා තේරුණා නම් එතන බොහොම සංසුන්ව ඉන්න. එතන මොකක්වත් සැක හිතන්න යන්නත් එපා. ආයි තව මොනවා හරි කරන්න ඕනේ කියලා හිතන්න යන්නත් එපා. අපිට තියෙන හුදෙක් මුකුත් නොකර බොහොම සරලව සංසුන් මනසකින් පැවතීම පමණයි. එතකොට තමයි අපිට උපේක්ෂා සම්බොජ්ජංගයක් දිනු කරගන්න හම්බ වෙන්නේ. ඒ කියන්නේ ක්‍රමානුකූලව අපේ මේ භාවනාව හරහා බොජ්ජංග ධර්ම දිනු වෙනවා. ඒකෙන් විශේෂයෙන්ම උපේක්ෂා සම්බොජ්ජංගය දිනු වෙන්නේ මෙන්න මේ වගේ අපිට
මේ එන යන දේවල් ගැනත් අපි තුල යම් උපේක්ෂාවක් තියෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම ගියාට පස්සේ දැන් කිසි දෙයක් නැති ස්වභාවයක්, හිස් වූ ස්වභාවයක්, ශූන්‍ය වූ ස්වභාවයක්, එමත් නැත්නම් දේවල් හටගන්නේ නැතුව නිරුද්ධ වෙලා ගිහිල්ලා ඒ හට නොගෙන තියන්නා වූ ස්වභාවයක්, මෙන්න මෙබඳු ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ ස්වභාවය තුළ අපිට තියෙන සාවධානව සිටීම පමණයි. අරව කරන්න ඕනේ, මේවා කරන්න ඕනේ කියලා මොනවා හරි සිතුවිල්ලක් එනවා නම් ඒකත් පුදු සිතුවිල්ලක් පමණයි. ඒකට අපි අහු වුණොත් ඔන්න අපි ඒ ඔස්සේ යනවා. තව ඔන්න සිතුවිලි වර්ධනය වෙනවා. නමුත් අපි ඒකටත් අහු වෙන්නේ නැතුව මේ එන යන සිතුවිලි දිහා අපි බලාගෙන හිටියා. ඒගොල්ලෝ දැන් යන්න ගියා. දැන් අපි ආව විවේකයක් තියෙනවා. සංසුන් බවක් තියෙනවා. අන්නේ සංසුන් බව තුළ අපි බොහොම සාවධානව, බොහොම නිසල්මනේ කාලය ගත කරනවා. ආයාසයෙන් තොරව දැන් කාලය ගත කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ කියන්නේ මුලදී අපිට හම්බෙන්නේ යම්කිසි සමාධි බවක් එක්කයි මේ හැකියාව දිනු වෙන්නේ. නමුත් පස්සේ අඩු සමාධියකින් මේ தત્ත්වය පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට ඔන්න ආයෙත් සිතුවිලි එන්න පටන් ගන්නවා. එතකොට ඒ එන සිතුවිලි වලත් අර විදිහටම ඇති වෙන නැති වෙන ස්වභාවය තේරුම් ගන්න. මේකට කරගෙන යන්න. හොඳයි. ප්‍රශ්නාංක 7 තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සිරිත් පරිදි සවස බුද්ධ වන්දනාවෙන් අනතුරුව සක්මන් භාවනාව කරන්නට යෙදුණා. සතිමත් බව අදිෂ්ඨාන කරමින් දෙපාය වෙත මාළුවේ දෙපසට සක්මන් කළා. ඒ සඳහා නාමික වශයෙන් සිහිපත් කිරීමක් අවශ්‍ය වුණේ නැහැ. නොනවත්වා ඉදිරියට සබන දෙපායද හොඳින් සිත යොමු කළා. ජය ළඟා වූ නිසා අවත නිහඬ බවද මේ සඳහා උපකාරී වුණා. අහමුවෙන් ඇහෙන ශබ්ද බාධාවක් වුණේ නැහැ. නොනවත්වාම සිත ගමනේ යෙදෙන දෙපාය වෙත යොමු වී තිබුණා. ඉදිරිය බලා යන දෙපායෙහි ධන හිත සිත ඇඟිලි දෙක සිත හොඳින් යොමු වී තිබුණා. ධන හිත නැගෙනවත් සමග පෙර පසු නොවි විලුඹද එසවෙයි. එය ක්‍රියාවක් සම්මනක් බව වැටහේ. විගතන මෙලෙස සිදුවිය. කායයට පෑගෙන වැලි පිළිබඳව ගැටලුවක් නැත. එහි සිනිඳු බව ගොරෝසු බව දැනුණද ඒ සාමාන්‍ය දෙයක් වී ඇති බවක් දැනේ. විගතම ගමන්කලේ සක්මන් සිටියු නිසාවෙනි. සිතිවිලි පැමිණියේද මා සක්මනෙහි යෙදී ඇති බවට සිහිපත් කරගතිමි. මඤ්ඤණාවට ඒ නිසා ඉඩක් නොලැබේ. ලෙස ඇති බවක් දැනෙන විට සක්මන අග නවතිමි. කය උස් පහත් වෙමින් ආශ්වාස ප්‍රාශ්වාස කරයි. දෙපය පොළව මත සිටගෙන සිටී. යටිපතුල පොළවට ස්පර්ශ වී ඇත. දීර්ඝ හුස්මක් ආශ්වාස කරමි. එය කයට මහත් අස්වැසිල්ලකි. නැවත සක්මනේ යෙදිමි. දෙපය දන හිසෙන් නැරමින් දෙපය ඉදිරියට ගෙන යයි. එය ක්‍රියාවලියක් පමණයි. එහෙත් සිත එහි රඳවා ඇති බැවින් එම සක්මන සතියෙන් තෙරෙන බව දැනේ. කලාතුරකින් පැමිණෙන වේදනාවලදී සිත ඒ වෙතද යොමු කරමි. ඒ වාද්‍ය ක්‍රමයෙන් පහවෙයි. පැයක පමණ කාලයක් මෙසේ සක්මනෙහි නිරත වී සක්මන අවසන් කළෙමි. පර්යංක භාවනාව. ඔබ වහන්සේගේ නාද උපදේශ අනුව අදිෂ්ඨාන කරමින් හිඳුවා ඇති කය දෙස බැලීමි. සතිමත් වූ සිතකින් එහි ඉහළ සහ පහළට නොකඩවා නිරීක්ෂණ කළෙමි. නාසය අග හුස්ම රැල්ල නොදැනී. දහස් වූ මගේ සිත තුළට නොකඩවා සිතිවිලි ගලා එන්නට වුණා. ඒ සිතේ ස්වභාවය බව හොඳින් තේරුම්ගෙන ඒ වළක්වා ගත්තා. එයින් මිදී නැවත නිහඬ ගති කයට සිත යොමු කළා. සිතෙන් සිත ආනාපානය දැනෙන නිසා ඒ මත සිත රඳවා ගන්නට ක්‍රියා කළා. ඒ දැනෙන්නේ ඉතාම සියුම් ලෙසයි. ආශ්වාසය ඉතා සියුම් වුණා. ප්‍රශ්වාසය නොදැනෙන තරම්. ඒ දෙස නොකඩවා බලා සිටියා. නැවත සිටිවිලි සිතට නොකඩවා ගලා එන්නට වුණා. ඒ දෙස බලමින් මෙනෙහි කළා. ඒ තුලින්ම ආනාපානය වෙත නැවත සිත යොමු වුණා. මෙහිම ටික වේලාවක් ගත වුණා. කාය වරින් වර පස්සට කඩා වැටුණා. නැවත තිබූ ආකාරයටම සකස් වුණා. කීප වතාවක් ඇඟ මත මොදුලෙක් වහනවා වගේ දැනුණා. වේදනාවක් මතු නොවුණු නිසා එය මෙහි ස්වභාවය බව තේරුම් ගත්තා. ටික වේලාවකින් මා ඉදිරියේ මගේ රුව ඉඳගෙන ඉන්නවා මා දුටුවා. ඒ බොඳ වෙලා ගියා. එය ප්‍රපංච කරන්න ගියේ නැහැ. ඒ දෙස සිත යොමු කළා පමණයි. නැවත නාසය අග වෙත සිත යොමු කළා. වැලමිටි ප්‍රදේශයේ තරමක වේදනාවක් ඇති වුණා. ඒ දෙස සතිමත් බවින් යුතුව බලා සිටියා. එය ක්‍රමයෙන් වැලමිටි පුරා හරියට ඉදිකටුවකින් අනිනවා වගේ දැනෙමින් විවිධී ගොස් පහවී ගියා. මෙහෙම තරමක වේලාවක් කාලය දිවි ගියා. මුළු කයම සාමාන්‍ය බවට හැරුණත් සමගම දැස් පිට විවර වුණා.
පැය දෙකක කාලයක් ගතව තිබුණු බැවින් පර්යංක භාවනාව නිම කළා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙය තවදුරටත් කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් මාර්ග ලැබෙන සේක්වා. ඔබ වහන්සේටද ගෞරවනීය අනෙකුත් ස්වාමීන් වහන්සේලා සැමට නිරෝගී සම්පන්නිය ලැබේවා. පෙරුවන් සරණයි. හොඳයි. සෑහෙන දීර්ඝ විස්තරයක් තියෙනවා. ඒ කියන්නේ අපි එදිනදා කටයුතු කරද්දිත් ඔය විදිහට සිහිය පිහිටවන්න අපිට තොරතුරු ලැබෙන්න පටන් ගන්නවා. අපි හුඟක් වෙලාවට මේ තොරතුරු ඒ තරම් වටිනවයි කියලා හිතුවේ නැහැ. නමුත් දැන් අපිට මේ සරල සාමාන්‍ය තොරතුරු ටික වටිනාකමකින් සඳහන් කරන්න හිතලා තියෙනවා. ඒකත් ඉතින් හොඳයි. හැබැයි වැඩේ කරන වෙලාවේදී සක්මන වෙන්න පුළුවන්, පරයන්කය වෙන්න පුළුවන්. හිතට අනවශ්‍ය විදිහට වැඩේට නිකන් ඇඟිලි ගහන්න දෙන්න අවශ්‍ය නැහැ. හිත තියෙනවා බොහොම සංසුන් නිරීක්ෂකෙක් පමණක් විදිහට. එයා නිකන් සාක්ෂිකාරයෙක් විතරයි. එයා වැඩේට අත දාන්නේ නැහැ. එයා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. බොහොම සංසුන්, නිශ්ශබ්දයි. ඉබඳු නිශ්ශබ්ද මනසකින්, සංසුන් මනසකින් කෙරෙන දේ දිහා බලාගෙන සිටීම තමයි මූලිකත්වයේ තියෙන්නේ. එතකොට අන්න තව හිත තැම්පත් වෙනවා, සාවධාන වෙනවා, හිතේ සිතුවිලි එන ප්‍රමාණය අඩු වෙලා යනවා. අපි ප්‍රමුඛත්වයේ දෙනවා අපිට දැනෙන දෙයට. අපි මොකක්වත් හිතනවා නෙමෙයි, හිතින් මේ දැනෙන දේ ගැන කතන්දරයක් කියනවා නෙමෙයි, පොතේ දැනුමක් ගන්නවා නෙමෙයි. ඒ වෙනුවට දැනෙන දේ ඊටාම සාවධානව දැන ගැනීම සඳහා උත්සාහන්ත වෙනවා. ඒ දරන උත්සාහය හරහා තමයි අර හිතට එන සිතුවිලි අඩු වෙන්න පටන් ගන්නේ. නැත්තම් ඒ හිතට එන සිතුවිලි අපිට එකපාරට අඩු කරන්න බෑ. අපි ඒ වෙනුවට කරන්නේ මේ වර්තමානයේ යම් අරමුණක් අපි දැන් ඉස්සරහින් තියාගෙන ඉන්නවා. ඒක තමයි අපේ කර්මස්ථානය. අන්නේ කර්මස්ථානයේ ටිකක් ලං වෙලා සමීපව බලන්න උත්සාහන්ත වෙනවා. ඒක තව මොනවාද තොරතුරු මට දැනගන්න පුළුවන් කියලා දැනගැනීම සඳහා උත්සාහන්ත වෙනවා. ඉතින් ඒ විදිහට පොඩ්ඩක් කරගෙන යන්න. එතකොට ඔය හිතුවිලි වලින් එන බාධා ටිකක් තව එන්න අඩු වෙලා යාවි, නැත්නම් බාධා අඩු වෙලා යාවි. ඒ වගේම හිතේ පැහැදිලි බව පොඩ වැඩි වේවි. එතකොට මේ තොරතුරු ටිකත් වෙන් වශයෙන් හොඳට දැක ගන්නත් හම්බ වේවි. හිතන්න අපි සක්මන කරද්දී ටිකක් දැන් හුඟක් තොරතුරු වෙනුවට බලන්න මෙතන විශේෂ තොරතුරු කීපයකට මූලිකත්වය දීලා බලන්න. යටිපතුලේ විශේෂයෙන්ම යටිපතුලට මොනවද දැනෙන්නේ කියන එක ගැන වැඩි අවධානයකින් බලන්න. අපි මුළු කයම එකපාරම අපේ සතියට හසු කරගන්න ගියොත් එතන ටිකක් විවිධාංගීකරණය වෙනවා. ඒක ඇත්ත. නමුත් අර එක තැනකට ફોકસ කිරීමේ, එක තැනකට හොඳට හිත නාභිගත කිරීමේ, එල්ල කිරීමේ හැකියාව අපිට පොඩ්ඩක් අහිමි වෙලා යනවා. අපි හොඳට යටිපතුල ප්‍රදේශයට විතරක් හොඳට සිහිය යොමු කළා, අවධානය යොමු කළා. එතන මොකද්ද වෙන්නේ කියලා බොහොම පිරිසුදුව දැක ගන්න උත්සාහන්ත වෙනවා. එතකොට අන්න අපිට ධාතුන්ගේ මේ විවිධ ස්වභාවයන් දැක ගන්න සෑහෙන අවස්ථාවක් සැලසෙනවා. ඒ සඳහා උත්සාහත් වෙන්න කියලා කියන්න පුළුවන්. හොඳයි. ප්‍රශ්න අංක 8. සතිමත් සක්මන. මේ සඳහා පියවර 35ක් දුර ඇවිද ගිය හැකි ටයිල් පොළොව තෝරා ගතිමි. දෙවරක් එහාට මෙහාට ඇවිද ගියෙමි. ඊට පසු දකුණ වම ලෙස පාද මාරුවෙන් මාරුවට තැබුවෙමි. එසේ දෙවරක් ඇවිද ගොස් ඔසවනවා, තබනවා යයි මෙමින් ඇවිද ගියෙමි. දැන් කය ඉදිරියට ඇදෙන බව දැනුනි. වම දකුණ ලෙස මෙනෙහි කිරීමට අවශ්‍ය නොවිය. යටිපතුල් දෙස සිත යොමු කළ විට පෙනී ගියේ ටයිල් වල වැදෙද්දී සීතල බවක් සහ ටයිල් උඩ ස්පර්ශ සිඳු බවකි. දාර ස්පර්ශ වෙද්දී සද බවද දැනුනි. ඇඟිලි වලට සහ විලුඹට කායේ බර වැටෙන බව තවත් විශේෂයකි. මේවා සියල්ල මෙනෙහි කරමින් සිටියදී කාලයේ මිනිත්තු 45ක් ගත වූ බව පෙනිනි. පර්යංක භාවනාව. සක්මනේ ඒකාග්‍ර වූ සතිමත් පර්යංකයට වාඩි වූයෙමි. වාඩි කරවා ඇති කය දෙස සිත යොමු කළෙමි. මාගේ මූලික කමතහන ආනාපාන සතිය පුරුදු කිරීමයි. වාඩි වී දැස තියාගෙන කය දෙස බලා සිටිති. හුස්ම රැලි දෙකක් ඇතුළු වී පිටවී ගියේ. ඒ සමග ප්‍රාශ්වාසයට පසු දීප්තිමත් අවකාශයක් පෙනුනි. එය සියලු ප්‍රාශ්වාස අවසානයකම පැවතුනි. අනුතුරුව හුස්ම ක්‍රමයෙන් තුනී යනු දක්නට හැකි විය. මුලදී සිතේ බාහිර සිතුවිලි මතුවී පිටවී යනු දැක්කෙමි. නමුත් එකඟ වූ සිතෙහි මූලික කර්මස්ථානයේ විනා වෙනත් සිතුවිලි කිසිවක් නැත. සිත විවේකව අරමුණේ ඒකාග්‍රව ඇත. ඒ අතරින් මනෝමය චිත්‍ර රාශියක් පෙනී ගියේය. නොයෙක් දේශයෙන් එහා මෙහා ඇවිද යන පිරිස් සහ භාවනා කරන අයද ඒ අතර සිටියහ. මේ දර්ශන භාවනාවට බාධා වූයේ නැත.
බාහිර ශබ්ද හෝ සිතිවිලි අරමුණට බාධා වූයේ නැත. මෙසේ අරමුණෙන් මිදුණු විටදී කාලය පැය එකකුත් විනාඩි 5ක් ගත වී තිබුණි. ඔබ වහන්සේගේ වටිනා උපදේශක් බලාපොරොත්තු වෙමින් නවතිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. සේවාන් සරණයි. ඥානා උපාසිකාව. හොඳයි. මෙතන දැන් අපි සක්මන හොඳයි. දැන් මෙතෙන්දී අපිට සක්මන කරගෙන යනකොට පරයන්කේ කරගෙන යනකොට අපේ සිහිය පිහිටියට පස්සේ තමයි ඇත්තටම ওই තොරතුරු ටික එන්න පටන් ගන්නෙ. සිහිය දැන් ටිකක් අල්ල හිටපු ගතියක් කාලයක් ඒ අපිට බලාපොරොත්තු වෙන්නේ අරමුණේ කාලයක් දැන් රැඳෙන ගතියක් පෙන්눔 කරනවා. එතකොට තමයි අර පාදයෙන් පාදයට බර මාරු වෙන හැටි ඒ තොරතුරු ටික එන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් නිරූපණය වෙනවා දැන් පොඩ්ඩක් යම් පමණක වර්ධනයක් තියෙනවා කියලා. ඉතින් මේක තව දිගට කරන්න තමයි තව තොරතුරු ලැබෙන්න පටන් ගන්නවා. අර කලින් කෙනෙකුටත් මම කිව්වා වගේ සිහිය පිහිටුවීම කියන එක මට්ටමක් පිහිටපු සිහිය භාවිතා කරලා තව විස්තර තේරුම් ගැනීම නැත්නම් තව විස්තර තේරුම් ගැනීම සඳහා උත්සාහවන්ත වීම තව මට්ටමක්. ඒකේ ඒ අපි දරන උත්සාහය හරහා තමයි මේ දේවල් බොහොම පිරිසුදු දැක ගන්න අවස්ථාව සැලසෙන්නේ. ඉතින් අර අපි සාමාන්‍යයෙන් සක්මන් කරද්දී මොකක්වත් ඔවා ගැන අවධානයක් යොමු කරේ නැහැ. අපි අතීතය අනාගතය ගැන හිත සක්මන් කරා. නමුත් දැන් ඒ අතීතය අනාගතය දෙක පැත්තකට දාලා මේ වර්තමාන මොහොතේ සිද්ධ වෙන සක්මන දිහා බොහොම ඒකට යම් වටිනාකමක් දීලා බලන්න උත්සාහන්ත වෙනවා. ඒක තවදුරටත් කරගෙන යන්න විශේෂයෙන් සකස් කරන්න කියලා දෙයක් නැහැ. තව දිගට කරගෙන යන්න තමයි තියෙන්නේ. හොඳයි. ප්‍රශ්න අංක 9. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව තුරුලුවන් සීකර ගෙවීම සීතල ලෑලි පොළවේ සක්මන ආරම්භුවෙමි. එෙහිදී මම වම දකුණ ලෙස සිතමින් වාර කිහිපයක් සතියෙන් සක්මන් කරලෙමි. පාද මාරු වන විට ශරීරයේ බර දරන පාදය ඔසවන වාරයක් පාසා විලුඹ කොට්ටය සහ ඇඟිලි පොළවේ ශබ්ද වෙමින් ඇසෙන කිරිකී නාදය පමණක් ඇසේ. ඒ ශබ්දය මගේ භාවනාවට බාධාවක් නොවිය. සිත රැඳුනේ දෙපා ස්පර්ශ වී හඬ නගන තැන්වල පමණි. මුළු සක්මන පුරාම පා එසවෙන විට ලේවක් ඒ තුල සීතලක් දැනේ. පාන්දර 7 උවත් වෙනදා ඇසෙන කුරුළු හඬ හෝ ගුවන් යානා හඬ මට නොඇසේ. දකුණු ඇලයේ තද බල වේදනාවකින් මට බාධා විය. එය කෙරෙහි සිත නොයොදමින් ගමන් කරමි. මා තබන පියවර ගණන් කරමි. පියදුර පියවර 35කි. පැමිණි දුරද එහා සමානය. සමාන වේගයකින් ගමන් කළා නේද? කියා සිතුවෙමි. සක්මනේහි උද්‍යෝගයක් දැනේ. පියවර ගණන තුලද දෙපා පොළවට තද වෙමින් නැගෙන ශබ්ද තාමත් එසේම ඇසෙයි. ඉඳහිට සිත ලංකාවට යයි. එවිට සක්මන පවත්වාගෙන ගිය වේගය අඩු වී පැත්තකට විසිරී වැටෙන්නද යයි. නැවත සමබරතාවය රැකෙන වේගය හිතින් නැනගෙන ගමන් කරමි. පැය භාගයක සක්මන අවසන් වන සීනුව නාද විය. පරයන්ක භාවනාව. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. පරයන්ක භාවනාවට හිඳගතිමි. බුදුරුව දෙස ස්වල්ප වේලාවක් බලා සිට දැස තියා ගතිමි. හුස්මේ ස්වභාවය ගැනම අවධානය යොමු කළෙමි. ආශ්වාසයේ දිගු ලෙසත් ප්‍රාශ්වාසයේ කෙටි ලෙසත් දැනේ. ප්‍රාශ්වාසයේ උණුසුම් ලෙස යහ සිදුරු කෙළවර හා උඩුතොලේ ස්පර්ශ වේ. විනාඩි 15ක් පමණ මෙසේ පසු වෙද්දී එක්වරම හුස්ම දෙකම පැටලෙමින් යන විලාසයක් දැනේ. මම අන්දමන්ද වී දැස් හරින්නේ මේ මොකද වෙන්නේ? යයි සිතමිනි. සිත අතීත කතා හා අනාගත සැලසුම් වෙත ඇදී යයි. ආයාසයෙන් සිත ආපසුගෙන දැස් පියා උදරයේ පිම්බීම හැකිලිම දෙස සිත යොමු කරමි. විනාඩි 20ක් පමණ භාවනාවේ යෙදුණෙමි. හිතට සතුටක් හා සැහැල්ලුවක් දැනේ. ප්‍රබෝධමත්ය දකුණු පතුල මතු පිට හා අතේ කුහුඹින් දුවනවාක් මෙන් දැනේ. එය නොතකා හැරීමද තැත් කරමි. ඒ ස්වභාවය එන්නට වැඩි වී නැවත එක්වරම නැති වී ගියේය. මගේ සිතට සහනයක් දැනේ. ගරු ස්වාමීන් වහන්සේ මෙසේ ආශ්වාස ප්‍රශ්වාසයේ හුස්ම දැවටෙන අප්‍රකට විට උදරයේ පිම්බීම හැකිලීමට ආපසු සිත යොමු කිරීම වැරදිදයි පහදා දෙනු මැනවි. හොඳයි.
දැන් මේ පැත්ත ගැනත් හිතලා තියෙනවා. දැන් පිටරටක හිටියට මේ ලංකාවටත් හිත ඇවිල්ලා තියෙනවා. ඉතින් ලංකාවට එන්නේ නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි මේ දවස්වල. මොකද මේ දවස්වල ටිකක් කොරෝනා එහෙම පැතිරෙනවා. ඉතින් ඔය රටේම ඉඳගෙන වැඩේ කරන්න සක්මන් කරද්දී වෙන වෙන දේවල් හිතන්න යන්නේ නැතුව ඒකට අනුග්‍රහ කරන්න යන්න එපා. තේරුණා නම් ඔන්න දැන් ලංකාවට හිත ගියා කියලා ඉක්මනටම අරගෙන ආයිත් තමන්ගේ වැඩේ කරන්න උත්සාහන්ත වෙන්න. ඊළඟට පරයන්කේදීත් හිත ටිකක් තාම එහෙම යන ගතියක් පෙන්눔 කරනවා. ඒක කාටත් හැබැයි පොදුයි. ඒක ගැන ඒ තරම් ඉතින් අපි හිතේ කනගාටුවක් ඇති කරගන්න දෙයක් නැහැ. උත්සාහන්ත වෙන්න තියෙන්නේ ලදලද අවස්ථාවේදී වැඩි වැඩියෙන් ඒ අපේ අරමුණ දිහා උත්සාහයෙන් නැත්නම් ඒ උවමනාවෙන් බලන්නයි තියෙන්නේ. විමසිල්ලෙන් බලන්නයි තියෙන්නේ. ඒ විමසිල්ලෙන් බලන බැල්ම හරහා තමයි අර හිත පිට යන ගතිය වෙන වෙන අරමුණු වල දුවන ගතිය අඩු වෙලා අපේ වැඩි අවධානයක් ඒ අස්පනා පිට තියෙන අරමුණ කෙරෙහි යොමු වෙන්නේ. අපේ දැන් අපි හිතමු අපේ අවධානය කියන එක 100%යි නම් දැන් මුලදී අපේ 100%න් 10%ක් විතර වගේ තමයි මේ අපිට උවමනා තැනට යොමු වෙන්නේ. ඉතින් 90%ම අතීතය අනාගතය අල්ලගෙන සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත වෙලා තමයි තියෙන්නේ. හැබැයි අපි දිගට භාවනාව කරගෙන යනකොට ඒ අපි ඉස්සරහා තියෙන අරමුණ නැත්නම් ඒ කර්මස්ථානයේට අපි ප්‍රමුඛත්වයේ දීලා වටිනකමක් දීලා බලාගෙන යනවා. එතකොට අන්න අර 10% 20 වෙන්න පටන් ගන්නවා. 20 30 වෙන්න 40 50 ඔය විදිහට පොඩ වැඩි වෙන්න ගන්නවා. ඉතින් ඒක වර්ධනය වුණාට පස්සේ තමයි අන්න අපිට කියන්න පුළුවන් ඔන්න දැන් මේ අරමුණේ අස්පනා පිට සිද්ධ වෙන මේ වර්තමාන අරමුණේ ඔන්න සිත හොඳට එකඟ වුණා. අවධානය එතනට හොඳට යොමු වුණා කියලා අපි කියනවා. ඒකේ අනිවාර්ය ලක්ෂණයක් වශයෙන් අපි අර කතන්දර ගොතන ගතිය අඩු වෙලා තියෙනවා. හිත කතන්දර දැන් කියන්නේ නැහැ. ඇතුලේ කතාව සමනය වෙලා තියෙනවා. හිත ටිකක් සංසුන් වෙලා තියෙනවා. බර අඩු වෙලා තියෙනවා. දැන් මේ ඉස්සරහා තියෙන අරමුණ ගැන වැඩි විස්තරයක් පේන්න පටන් ගන්නවා. ඔන්න වගේ අපිට මේකේ යම් ලක්ෂණ ටිකක් මතුවෙන්න ගන්නවා. මොකද අපේ අවධානය වැඩි දැන් යොමු වෙලා තියෙනවා. හොඳ වැඩි අවධානයකින් මේ අරමුණ දිහා බලනවා. එතකොට මේ අරමුණේම හොඳ විස්තර ටිකකුත් කලින් නොදකපු විස්තර ටිකකුත් එන්න පටන් ගන්නවා. ඒ නිසා අන්නේ අභියෝගය දැන් හිතට දෙන්න. මෙන්න මේ දකින්න දේ තුලම තව මොනවාදෝ තියෙනවලු බැරිද මට අද ඒන් ටිකක් බලා ගන්න කියලා පොඩි ඉලක්කයක් ලොකු ඉලක්ක නෙමෙයි කරන්න පුළුවන් ඉලක්කයක් මේ කටයුත්තට එකතු කරන්න. ඒකට තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. ප්‍රශ්න අංක 10 කමඨහන් වාර්තාව ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසර මිදුලේ සක්මන් කළා වම් පාදයේ විලුඹ එසවුණා පතුල එසවුණා ඇඟිලි එසවුණා ගෙන ගියා තැබුවා ඒ කාලය තුලම දකුණු පාදයේ බිම ස්පර්ශ වෙමින් තබා ගත්තා දකුණු පාදයේ එලෙසම විලුඹ එසවුණා පතුල එසවුණා ඇඟිලි එසවුණා ගෙන ගියා තැබුවා ඒ කාලය තුලම වම් පාදයේ බිම ස්පර්ශ වෙමින් තබා ගත්තා ඊතා සෙමෙන් සක්මන සිදු කළා මගේ පාදයේ මහපට ඇඟිල්ලට වඩා දෙවන ඇඟිල්ල දික්ක පවතින බැවින් පාදයේ ඔසවන විට අන්තිමටම බිමෙහි ස්පර්ශයෙන් මිදෙන්නේ දෙවැනි ඇඟිල්ලේ තුඩයි. නමුත් පාදයේ බිම තබන විට එම ඇඟිලි තුඩ බිම නොඅදින නිසා එය නොදැනෙන බව අවබෝධ වුණා. උඩුපියලිය සහිත ප්‍රදේශයෙන් පියවර තබන විට පාදයේ බිම නොඅදින තැන්වල උඩුපියලිය කොළ සීතලට ස්පර්ශ වන බව දැනුණා. ගල් කැට පායට පෑගෙන බව දැනුණා. ගස්වල කොළ මතට පිනි වැටෙන ශබ්දයේද කුරුළු හඬද ඇසුණා. ඒ ශබ්ද ඇසුණා පමණයි. ඒ ඔස්සේ හිතෙක් ඇදී ගියේ නැහැ. පොළවේ තෙත සහිත ස්ථානවල විස්කන සුළු බවක් පතුලට දැනුණා. මෙලෙස විනාඩි 25ක් පමණ සක්මන සිදු කළා. අවසානයේ දෙපා සෝදන විට ඇඟිලි අතරේ සීතල වතුර ගලා යන බව දැනුණා. වතුර කරාමේ ළඟ විස්කන බවක් දැනුණා. පර්යංක භාවනාව පර්යංකයේ ඉඳගත්තා. විනාඩි 25ක් පමණ හුස්ම රැල්ල ගැන සිත යොමු කළා. ටික වේලාවකින් උඩුකය ඉදිරියට නැමී ඇති බව දැනුණා. නැවත කය කෙලින් තබාගෙන හුස්ම රැල්ලට අවධානය යොමු කළා. දිග හුස්මක ආශ්වාසයත් එහි දිග ප්‍රාශ්වාසයත් දැනුණා. ඇතුළු වන වාතය ගැන දැනීමක් ලොකුවට දැනුනේ නැහැ. විනාඩි 25කින් පර්යංකය නිවත් වුණා. සැමට තෙරුවන් සරණයි. ඔව් විශේෂයෙන්ම කියන දෙයක් නැහැ. අද හුඟක් එක සමාන වගේ වාර්තා ටිකක් ලැබිලා තියෙන්නේ. මෙතෙන්දිත් ඉතින් කියන්න තියෙන්නේ අපි ටික ටික අවධානය වර්තමානයේට ගන්න අවධානය යොමු වෙන්න මේ තොරතුරු ටික අපිට ලැබෙන්න ගන්නවා. ඉතින් ඉස්සර මේවට අපි කිසි වටිනකමක් දුන්නේ නැහැ. ඒ නිසා අපේ හිත මේවා සම්පූර්ණයෙන්ම නොසලකා හැරියා.
ඒ වෙනුවට බොහොම විචිත්‍ර අතීත සිදුවීම් ඔස්සේ අනාගත සිහින ඔස්සේ අපේ හිත දිව්වා. නමුත් දැන් ඒක සෑහෙන වළක්වලා මේ වර්තමාන මොහොතේ සිද්ධ වෙන බොහොම සරල උදාසීන අත්දැකීම් රසකට අපි දැන් විවෘත වෙලා ඉන්නවා. දැන් ඒවා සාවධානව බලන්න උත්සාහවත් වෙනවා. ඉතින් ඒක තමයි එකතකින් අපේ මේ ගමනේ ආරම්භය කියලා කියන්න පුළුවන්. මොකද උපේක්ෂා වේදනාව මත පදනම් කරගෙන තමයි මේ කර්මස්ථාන හුඟක් සකස් වෙලා තියෙන්නේ. ඒකේ ලොකු වටිනකමක් තියෙනවා. ඒ නිසා දිගට කරගෙන යන්න විශේෂයෙන් සකස් කරන්න කියලා දෙයක් නැහැ. ඔය ලැබෙන තොරතුරු බොහොම පිරිසුදුව දැක ගන්න උත්සාහන්ත වෙන්න. හොඳයි. ප්‍රශ්න අංක 11 අවසරයි ස්වාමීන් වහන්ස පර්යංක භාවනාව මම සුවසේ වාඩි වී කයට සිත ගනිමින් කයේ කම්පන චංචල බලා සිටින විට ඉබේම සිත කයේ නිදහස් වී විවිධ සංඥා පෙනේ. නින්දක් හා නොනින්දක් අතර මෙසේ සිටින විට මා නොදැනුවත්ව මම කිසිත් නැති තැනකටපත් වී ඇත. ඒ බව දැනගන්නේ නැවත සිත කයට පැමිණි විටයි. එවිට කය හොඳින් දැනේ. මට ගුරු උපදෙස් ලැබුණේ මේ දිගටම කරගෙන යන ලෙසයි. මෙසේ පර්යංකයේ සිටින විට සමහර දිනවල ඉහත ආකාරයටම පර්යංකයේ සිදුවන අතර සමහර දිනවල කයට සිතගත් විට සිත කයේ නැවත සිටිවිලි වලත් මාරු වෙමින් කාලය ගෙවෙයි. මම මෙසේ පර්යංක භාවනාව කරගෙන යමි. මට දැනගත යුත්තේ මේ හිස් තැන ගැන කිසිත් නොදැනෙන බව භාවනාවේ නිවැරදි බවක්ද යන්නයි. ඔබ වහන්සේට නිවන් සුව අවබෝධවත් තෙරුවන් සරණයි. ඔව් මෙතනදී මේ එන සිතුවිලි දිහා දැන් ටිකක් විමසිල්ලෙන් බලන්න. මෙතනදී ඒකට තියෙන පසුබිම තමයි අර හිස් බව කියලා කියන්නේ. ඒ හිස් බව තුල යම් යම් සිතුවිලි මතුවෙනවා. යම් යම් සංඥා මතුවෙනවා. ඒ සංඥා මතුවෙනකොට ඒ එක එකක් හඳුන ගන්න පුළුවන්ද කියලා බලන්න. ඒක එකකටවත් හැබැයි වටනකම් දෙන්න යන්න එපා. ඒවට වටිනකම් දීලා ඒව ගැන හොයන්න, විතර්ක කරන්න, ඒ ගැන කතන්දර ගොතන්න යන්න එපා. අර බොහොම පිරිසුදු හිස් පරිසරයක යම් දෙයක් මතුවෙනකොට අපිට ඒක බොහොම සාවධානව බොහොම පිරිසුදුව දැක ගන්න පුළුවන්. ඒ දැක ගැනීමේ වාසිය තමයි අපි මෙතෙන්දී අරගන්නේ. ඉතින් එතකොට ඒක ඒ මතුවෙන යම්කිසි සංඥාවක් වෙන්න පුළුවන්. යම්කිසි සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඒ මතුවෙන ආකාරය, එයා හට ගන්න ආකාරය, සමුදේ වෙන ආකාරය අපි තේරුම් ගන්නවා. හඳුනා ගන්නවා. ඒකට අපි පුළුවන් තරම් අනුග්‍රහ නොකර නැත්නම් උල්පන්දන් නොදී ඒකට අහු වෙන්නේ නැතුව ඉන්නත් උත්සාහන්ත වෙනවා. අපි ගාව තියෙන හරිය මධ්‍යස්ත උපේක්ෂා සහගත බැල්මක්. අපක්ෂපාතී බැල්මක්. නරකයි කියලා අපි හිතන දෙයක් ආවයි කියලාත් අපි එයා එක ගැටෙන්න යන්නේ නැහැ. හොඳයි සුබයි කියලා හිතන අරමුණක් සිතුවිල්ලක් ආවත් ඒක අල්ලගන්න යන්නෙත් නැහැ. අපි ඉන්නවා බොහොම මධ්‍යස්ත භාවයක. මධ්‍යස්ත භාවයක ඉඳමින් මේ පැමිණෙන එක දිහා හොඳට විමසිල්ලෙන් බලනවා. එතකොට එයා බොහොම ඉක්මනට යනවා යන්න. තව අපි ඒකට සිතුවිල්ලක් එකතු කරන්න යන්නේ නැහැ. ආපු සිතුවිල්ල අපි හඳුනාගත්තා. එයාගේ පටන් ගැනීමක්, හට ගැනීමක් අපිට තේරුණා. ඒත් එක්කම අපි එයාට අනුග්‍රහ නොකරපු නිසා එයා හීන වෙලා යනවා. එයා දුර වෙලා යනවා, බොඳ වෙලා යනවා. බොඳ වෙලා ගියාට පස්සේ ඔන්න ආයිත් අර මුකුත් නැති ස්වභාවය, හිස් ස්වභාවය ඔන්න ආයිත් තේරෙන්න ගන්නවා. ඉතින් මේක වර්ධනය වෙන්න මේ සිතුවිලි ඇවිල්ලා යන පරතරය වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිතුවිලි දෙකක් අතර පරතරය එන්න වැඩි වෙන්න පුළුවන්. දැන් අන්න හිස් බව ටිකක් වැඩි වෙලා. දැන් හිත ටිකක් ඉඩකඩ සහිත හිතක් බවට පත් වෙලා. ටිකක් පුළුල් වෙච්ච හිතක් බවට පත් වෙලා. දැන් ඉඩකඩ සහිත හිතක ඔන්න ඉඳලා හිටලා සිතුවිල්ලක් පහළ වෙනවා. ඒක ගැනත් තේරුම් ගන්නවා. ඒකත් ඔන්න යනවා. ඊට පස්සේ ආයෙත් ඉතින් අර සමනය වෙච්ච ස්වභාවය තුළ ඉන්නවා. දැන් මේ සමනය වෙච්ච ස්වභාවය කියන්නේ හිතේ ප්‍රകൃතිය. මේක මේ ආයෙ අලුත් දෙයක් නෙමෙයි. දැන් අපි හිතුවොත් මේ සමනය වෙච්ච ස්වභාවය මොකක්වත් නැති ස්වභාවය කියලා මේක මේ අලුත් දෙයක් කියලා හිතුවොත් තමයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. අපි මේ ඉඳලා තියෙන්නේ මහ විකෘතියක. මේ සාමාන්‍ය සරල පදනමක නිරන්තරයෙන් ආපු සිතුවිලි රාශියක පැටලිලා තමයි අපි අතරමං වෙලා ඉඳලා තියෙන්නේ. දැන් මේ අතරමං බවින් නිදහස් වීමක් තමයි දැන් මේ පෙන්눔 කරන්නේ. ඉතින් අපි අහනවා මේ මොකද්ද මේ නිදහස? මේ මොකද්ද මේ දැන් මේ හිතට වෙලා තියෙන්නේ? මේ දැන් තමයි අපි ප්‍රകൃතියට ඇවිල්ලා තියෙන්නේ. දැන් තමයි මේ හිතේ සාමාන්‍ය සරල බවට, එයාට උරුම තැනට, නැත්නම් උරුම බවට, ඒ උරුම ස්වභාවයට අපි දැන් තමයිපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ தත්ත්වය ඇත්තටම හරි පිරිසුදුයි. ඒක ආයේ 아무තු දෙයක් නැහැ. ඒකට ආවයි කියලා රැස් විහිදෙන්නේ නැහැ. උඩින් යන්න බෑ. දැන් තියෙන නිකන් හුදු සරල බවක්. අපිට හොඳට තේරෙනවා දැන් මෙතන
දැනීම හොඳට තියෙනවා. අවදිමත් බව හොඳට තියෙනවා. සතිමත් බව හොඳට තියෙනවා. මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ඉන්න බවක් තේරෙන්නේ නැහැ. හොඳ දැනුවත් බවක් තියෙනවා. එතෙන් සමාලාට වේදනාව දැනෙන්න පුළුවන්, සද්ද ඇහෙන්න පුළුවන්, රූපත් පේන්න පුළුවන්, සංඥා එන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් එක්කවත් අපි වැඩි ගනුදෙනුවක් නැහැ. අපි ඉන්නේ බොහොම මධ්‍යස්තව. ඒ එන යන හිදියා අපි දකිනවා. හැබැයි එක්කෙනෙක් එක්කවත් මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. එක්කෙනෙක් එක්කවත් කතන්දර ගොතන්න යන්නේ නැහැ, විතර්ක කරන්න යන්නේ නැහැ. ඒවා එන යන හැටි තව තව දැකමින් වාසය කරනවා. එතකොට මේ තේරුම් ගන්නෙම ඒ එන යන ස්වභාවයන් වල තියෙන අනිත්‍ය ලක්ෂණයක්. ඒ මතුවෙන දේවල් වල හටගන්නා දේවල් වල තියෙන ක්ෂය වීයාව, නිරුද්ධ වීයාව තමයි අපි තේරුම් ගන්න. ඒවා කොයිතරම්නම් తాවකාලිකද? මේවා කොයිතරම්නම් ක්ෂණ භංගුරද? ඇතිවිලා නැතිවිලා යන ස්වභාවයෙන් යුක්තද? එන යන ස්වභාවයෙන් යුක්තද කියලා පුළුවන් තරම් තේරුම් ගන්න. ඊළඟට මේ එන යන දේවල් වල අපිට කිසි පාලනයක් තියනවද? මේවා මම මේ එන්න කියලා ආපු දේවල්ද? ඒතර මේගොල්ලෝ යන්නේ මං යන්න කියලාද? නැත්නම් ඒගොල්ලෝම යනවද? මගේ අනුග්‍රහයක් නොලැබීම නිසා ඒගොල්ලෝම යන්න යනවද කියලා අන්න අපි මේක නිරීක්ෂණය කරන්න තමයි තව බොහොම පිරිසුදුවට අපිට ත්‍රිලක්ෂණයක් වැටහෙන්න පටන් ගන්න. ඉතින් ඒක තව වර්ධනය වෙන්නයි තියෙන්නේ. උත්සාහන්ත වෙලා බලන්න මේ මොකක්වත් හිතේ සිතුවිල්ලක් නැති අවස්ථාවේදී හිත මොනවා හරි අල්ලනවද කියලා. වේදනාවක් අල්ලගෙන යන්න හදනවද නැත්නම් අපි හිතමු මේ හිස් බවම ඕන්ට වඩා ඒක ග්‍රහණය කරගන්න යනවද? එහෙම නැත්නම් බොහොම මධ්‍යස්ථ සිතකින් සාවධානව ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්. එතන රැඳෙන්න පුළුවන්ද කියලා ඔන්න ඔය දේ තේරුම් ගන්න. කොහෙටවත් හේතු වෙන්න දෙන්න එපා හිතට. හිත මොහොකටවත් උපාදාන කරන්න යන්නේ නැතුව උපාදාන වලින් තොරව පවත්වන්න පුළුවන්ද කියලා උත්සාහන්ත වෙන්න. ඊට පස්සේ ඒ බඳු තත්වයක් සක්මනේදීත් ගන්න පුළුවන්ද කියලා උත්සාහන්ත වෙන්න. හොඳයි. Next report in English medium Bante, most venerable Bante, walking meditation. Next report is in English medium Bante, most venerable Bante, walking meditation. My walking deviates, some days boring, sleepy status, swaying from side to side, some days cluster of thoughts arises. Sitting meditation, this is also the same. Some days I go to this empty state, some days Dhatu Guna, and some days arriving and passing of thoughts. Day to day, I'm not mindful most of the time. Only when a raga, dvesha enters the mind, I'm mindful. While doing the daily chores, I listen to sermons and I'm not stressed even when I have a lot of work. I have noticed for no faults of mine that seems to get condemned and criticized by family members. Earlier, I used to get hurt and think of them as obstacles. Now I feel they are the ones who are helping me to see the dvesha as it arrives. Please advise me, Bhante, why I'm not mindful during day to day. May Bhante and all organizers attain nirvana in this life itself. Yeah, that's good. all, Bhante. Yeah. I think, you may be mindful about day-to-day activities as well, but there is nothing special to notice. Things are happening by themselves and you are not bothered. You can maintain your sort of calmness of the mind. So that appear like little boring and that appear like not that mindful. You are not that diligent. So that is what our mind says. But our mind may be mindful. You can check. But previously we are purposely trying to be mindful. Say for example, while walking you are purposely bringing your attention to the touching sensation. Say while sitting, say you are purposely bringing your attention to the breath. This is a kind of a forceful being mindful. Kind of forceful mindfulness. But later this becomes sort of a effortless mindfulness. It's a kind of a very soft, very gentle way of mindfulness. So therefore, it's a kind of an improvement. Beginning we do some forceful mindfulness because otherwise mind get distracted. But now it is not. Mind likes to stay with us without grasping anything, without holding anything. And it is effortless. It's a kind of a flowing. It's there. So mindfulness has become sort of a inherent characteristics of our mind. So therefore,
there is nothing wrong in your sort of in that situation. And again, if you can experience that your mind is now reducing hate, your mind is now reducing anger, that's also a good sign, because Buddha informs us or tells us that one of the benefit of Satipatthana meditation is this reduction of domanassa. Dukkha domanassanam atthangamaya. That means various suffering, various sort of regrets, resentments, anger, all these are now reducing. Comparatively, they may get reduced. And time to time, of course, sometimes we get again confused, again get angry. But there is a tendency of reduction. Comparatively, when compared to, say, previous year, now today it is less anger. Even if I get angry, I know it very well. I am really angry. So this knowing is the important thing. So we know that I am angry, we know that the mind is lustful, know that mind has attached with something. So everything happens under the mindfulness, under the view of mindfulness. So more we do like that, it becomes sort of not necessary for me to get burdened, not necessary for me to get angry. So the process become evident that unnecessary I am, maybe sometimes I am putting my hand, unnecessary I am going to be worried. So I am worried. So I can just mind my own business. So likewise, we are trying to sort of release the mind, calm down the mind, and again avoid any entanglements, so that more and more the freedom of mind will be available. Okay, we can move forward. තව ප්‍රශ්න තියෙනවද? තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ලිඛිත ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්සේ. හොඳයි. වාචික ප්‍රශ්නවලට අපි අවස්ථාව දෙනවා ස්වාමීන් වහන්සේ. දෙන්න පුළුවන්. කාට හරි වාචිකව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඔයගලන්ගේ Zoom එකේ hand අත උස් කරන්න. ඊට පස්සේ මයික් එක අන්මියුට් කරලා ඔයගලගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. කතා කරන්න දිනීට අත උස්සලා ඉන්න කෙනා ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ දැන් අර සක්මන් භාවනාව කරනකොට මේ දැන් අර හොඳට ටිකක් වෙලා ගියාම මම දකුණ කියලා හොඳට පාදයේදීම වදින ඒ විදිහ එතකොට ඇගේ බර එක කකුලකට වැඩියෙන් යනවා ඒ වගේ දැනීම් ගොඩක් ඇති වුණා මුලදී. ඊට පස්සේ ටිකක් වෙලා සක්මන් භාවනාව කරගෙන යනකොට මේ අර බොහොම හිත ඒකටම හිත මුලදී අර වදින් යන හුලං එහෙම ඇඟේ වදිනකොට හිත පොඩක් ගියාට ටිකක් වෙලා ගියාම හොඳටම කකුලේ පාදෙට එක හිත තිබුණා. ඒකකොට ටිකක් වෙලා ගියාට පස්සේ සාමාන්‍යයෙන් මේ අර දහම් කරුණු පොළොවට එන්න පටන් ගත්තා. නිතර ඉතින් වෙන දේවල් නෙමෙයි දහම් පටිච්චසමුප්පාදේ වගේ දහම් කරුණු ඇවිල්ලා ඒ වම මේ ටිකක් පේනවා වගේ ඒවම හිතන ගතියක් වුණා. ඉතින් මේක බොහොම ඊට පස්සේ මම ඒකම හිතාගෙන ඇවිත්තා. එතකොට හිත හොඳට ඒ කරුණ ඔස්සේම මේ ඇනලයිස් වෙන්නේ එහෙම හිත කරතුණා. නෑ ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. නෑ ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අපේ හිත සංසුන් වෙනකොට ඔය විදිහට නිකම් මොන හරි අපි අහපු ධර්ම කාරණයක් මතක් වෙන්න පුළුවන්. මොකද දැන් හිත පිරිසුදුයිනේ. ඉතින් එතකොට අර ගැඹුරු කරුණු උනත් අපිට හොඳට වැටහෙන්න පුළුවන්. නමුත් එතකොට අපි යන්නේ වෙන මාර්ගයක. එතකොට අපි අර ඒ කියන්නේ පිරිසුදු වෙච්ච හිත අපි වෙන වැඩකටයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මෙතෙන්දී අපි කරන්නේ මේ පිරිසුදු වෙච්ච හිත පාවිච්චි කරන්නේ මේ වර්තමාන මොහොතේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දැනගන්න. අපි දැනගෙන හිටපු සුතමේ ඥානයක් පිරිසුදු කරගන්න, නැත්නම් චින්තාමේ ඥානයක් පිරිසුදු කරගන්න නෙමෙයි. යම් අපේ හිතේ ගබඩා වෙලා තිබිච්ච තොරතුරු ටිකක් එහෙට මෙහෙට කර බලා
මේ දෙයක් කරන්න නෙමෙයි. මෙතෙන්දී මේ අස්පනා අපිට මේ මොහොතේදී සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බලන එකට තමයි මූලිකත්වය දෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරියට වුණා ඊළඟ දවසේ ඒක ඇවිල්ලා ගියාද කියලා ඒකට වටිනකමක් දෙන්න යන්න එපා. ඒ වෙනුවට මේ මොහොතේ ඇත්තම මේ මොහොතේ දැනෙන්නේ හරි සරල දෙයක්. දැන් ඔය අපිට හිතන දේවල් හරි විචිත්‍රයි. ඒවා අපිට හිතනවා මේක බොහොම ගැඹුරු කරුණක් අනිවාර්යෙන් මම තව හිතන්න ඕනේ. මේක තමයි තේරුම් ගන්න තියෙන්නේ කියලා ඉතින් සමහරට හිතෙන්න පුළුවන්. නමුත් එතන තියෙන්නේ මායя දාන ඇමක් කියලා හිතාගන්නයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇත්ත මොකද ඒකත් සිතුවිලි ගොඩක් නේ කාටකට. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නයි වැඩක්. හොඳයි. තේරුම් ගන්නයි. මිනි අන්මියුට් කරලා කතා කරන්න. Ja. Ini akhirnya කෙරුවන් සරණයි මාව ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් ඇහෙනවා. කෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම තමයි අර හිස්තැනේ ඉන්න මේ කමටහන් වාර්තාව වහන්සේගෙන් විස්තර කරේ. මට මම ස්වාමීන් වහන්සේ දැන් කලින් ඉඳලම මට ඔය හිස්තැන දැනෙනවා. ඒ හිස්තැන දැනෙන්නේ ගොඩක් වෙලාවට අර සමාධිමත් වෙලා ගොඩක් වෙලා ගියාට පස්සේ එතකොට මට හොඳට දැනෙනවා ඇඟේ තියෙන අර හොල්ලන්න බැරි ගතිය වගේ එහෙම වෙලා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ එතකොට ඒ හිස්තැනේදී ඒ දවස්වල මම හිස්තැනේ ඉන්නකොට ගොඩක් වෙලාවට සිතුවිලි එන්න ගන්නවා. එතකොට මම ආයෙ මුලින් ඉඳලම භාවනාව පටන් ගන්නවා. අර සිතුවිලි එන නිසා මම ආයෙ මගේ කර්මස්ථානයට ඇවිල්ලා ආස්වාස ප්‍රාස්වාස කර්මස්ථානය එතනින් මම පටන් ගන්නවා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් මම භාවනාව පටන් ගත්ත ගමන් වගේ මට සමාධිමත් වෙන්න ඕනෙත් නැහැ. මට පුළුවන් මේ හිස්තැනේ ඉන්න. ඒ වගේමයි මම ගෙදර සාමාන්‍ය වැඩ කරන වෙලාවටත් මට පුළුවන් මේ හිස්තැනේ ටික ඉන්න. ගොඩක් නෙමෙයි. පුංචි වෙලාවක් හරි මට එතන ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මම ඒක දැනගන්නයි. හොඳයි. ඒතර සක්මනේදී එහෙමත් එතනදී ඉන්නේ. සක්මනේදී එහෙමත් එතනදී ඉන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ සක්මනේදී ඒ පුංචි සියුම් ස්පර්ශයක් මට හොඳටම දැනෙනවා. එතකොට මට හිතුණා අද බලන්න හිත සක්මනේදී මේ නිශ්චලතාවයේ තියෙනවද කියලා. ඇත්තටම තියෙනවා. සිතුවිලි නැහැ වගේ. ඒ නිශ්චලව ඉන්න වෙලාවේදී ඕනනම් ස්පර්ශයට හිත යවන්නත් පුළුවන් පාදවල. නැත්තම් අර හිස්තැනේ ඉන්නත් පුළුවන්. ඉඳ සිතුවිල්ලක් එනවා. ඒක මම සිතුවිල්ලක් කියලා හිතලා දැනගෙනම අතහරිනවා. හොඳයි. ඒ දැන් මේ සිතුවිලි වල අර මීට කලිනුත් විස්තර කරා වගේ කෙනෙකුට දැන් මේ එන අරමුණු හරහා තමයි අපිට ඒගොල්ලන්ගේ යථා ස්වභාවය තේරුම් ගන්න පහසු. ඉතින් ඒගොල්ලෝ හැමෝම කියන්නේ එකම කතන්දරයක්. කායිකව දැනෙන විවිධ ධාතු ලක්ෂණ වෙන්නත් පුළුවන්. ඊළඟට කායිකව හෝ මානසිකව දැනෙන යම් යම් වේදනා ස්වභාවයක් වෙන්නත් පුළුවන්. හිතේ මතුවෙන යම් සංඥාවක් වෙන්නත් පුළුවන්. හිතේ මතුවෙන යම් කිසි සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්. මේ හැමෝම අපි හොඳට සාවධානව මේගොල්ලෝ දිහා බැලුවොත් මේ ඔක්කොමලා අපිට එකම පාඩමක් තමයි උගන්වන්නේ. ඒ හැමෝටම පොදු ලක්ෂණ තියෙනවා. ඒ පොදු ලක්ෂණ ටික තමයි අපි උකහා ගන්න උත්සාහන්ත වෙන්නේ. දැන් ඒගොල්ලෝ මොන වගේද මොන හැඩතලද මේගොල්ලන්ගේ තියෙන පාට මොනවද? ඒවා දැන් අපිට වැඩක් නැහැ. මේගොල්ලෝ අර පෙන්නන හැසිරීම මොන වගේද? මේගොල්ලන්ට පොදු ලක්ෂණ මොනවද කියලා තමයි අපි බලන්න උත්සාහන්ත වෙන්නේ. ඉතින් එතකොට එහෙම බලන්න අපි දැන් මේගොල්ලෝ ආවා කියලා අපේ අමනාපයක් ඇත්තෙත් නැහැ. ඒ වගේමයි නාවා කියලා අමනාපයක් ඇත්තෙත් නැහැ. ආවොත් අපි බලනවා මේගොල්ලෝ ආවේ කොහොමද? නැත්නම් ඒවා හටගන්නේ කොහොමද? ඊට පස්සේ අපි ඒවා ආවා කියලා ඉක්මනට තල්ලු කරන්න යන්නෙත් නැහැ. අපි ඒවා ගැන ඒක දිහා බලාගෙන ඉන්නවා. ටිකක් සාවධානව බලාගෙන ඉන්නවා. විපරමෙන් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ සමහරට 3ට 4ට කැඩෙනවා. වෙන් වශයෙන් පේන්න ගන්නවා. ඒ එක එකක් ඇතුළලා නැති වෙලා යනවා. නැත්තම් මේ ආපේක් කෙනාම බොහොම යහුසුලුව නැති වෙලා යනවා. ආයි තවත් තැනක වෙන කෙනෙක් පහළ වෙනවා. මේ වගේ අර හරි ප්‍රවාහයක් සමහරට පේන්න ගන්නවා. අර කිව්වා වගේ සිතුවිලි එන එක මුලදී කරදරයක් කරගෙන ආයෙත් මූල කමටහනට ගියා. නමුත් දැන් එහෙම අවශ්‍ය නැහැ.
මේ බොහොම පිරිසුදු පදනමක් මත පිහිටගෙන හිතුවිලි එන්න ඉඩ දෙනවා. ඒවා දැන් හැබැයි වෙන් වශයෙන් දැක ගන්න උත්සාහන්ත වෙනවා. ඉස්සෙල්ලා නම් මේක වෙන් කරගන්න බෑ එක පදාසෙට සිතුවිලි ආවා. නමුත් දැන් එහෙම නෙමෙයි එකක් කරෙන්න එකක් කරෙන්න එකක් වගේ එනවා නම් ඒක බොහොම පිරිසුදුව මේ සිතුවිලි දැනගන්න පුළුවන්. ඒ නිසා ඒ එන දේවල් වලින් තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒකෙන් තමයි අපිට හඳුනා ගන්න පුළුවන් මෙතන රාග ස්වභාවයක්ද තියෙන්නේ, මෙතන ද්වේෂ ස්වභාවයක්ද, මෙතන නිකා මම මේවට අත දාන්න යනවද, පැටලෙන්න යනවද, මුලා වෙන්න යනවද කියලා අපිට අපේම චරිත ස්වභාවයන්, අපේම තියෙන අඩුපාඩු තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ කෙරෙන කටයුත්ත හරහා. ඒ නිසා දිගට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. ප්‍රියංකා මෑණියෝ ඇහෙනවද? තෙරුවන් සන්නයි මාව ඇහෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ ඇහෙනවා. කොච්චර දුරට යනවද දන්නේ නැහැ. මං හිතන්නේ මාව ඩිස්කනෙක්ට් වුණා. ස්වාමීන් වහන්සේ මං කර ඊට සම්පූර්ණ උත්තර ලැබුණ නැද්ද? මග මම හිතුවා ලැබුණා කියලා ස්වාමීන් වහන්සේ. තේරුණාද දන්නේ? අවශ්‍ය නම් ඊට අපහු කතා කරන්න පුළුවන් දිනීජේට. ඒක ලැබුණයි නැත්නම්. ඔව්. ඒ කියන්නේ මම කියන්න උත්සාහන්ත උනේ ඒ කියන්නේ අපි අර ඒ තියෙන පිරිසුදු බව, තියෙන හිස් ස්වභාවය තමයි අපිට අර දේවල් ඒ පැමිණෙන ඇවිල්ලා යන දේවල් දිහා පැහැදිලිව දැක ගන්න පුළුවන් පසුබිම සකස් කරලා දෙන්නේ. දැන් හිතන්න අපි ගෙදරක බඩු මූට්ටු ගොඩාක් තියාගෙන ඉන්නකොට හැම තැනම ඇහිරිලා නම් අපිට එතෙන්දි දේවල් පැහැදිලිව හඳුනා ගන්න දෙයක් හොයාගන්න හරි අමාරුයිනේ. නමුත් ගෙදර විශේෂ ලොකු දෙයක් නැත්තම් බඩු ටික හොඳට පිළිවෙලට තියලා තියෙනවා නම් එතකොට මේකේ වෙන වශයෙන් අපිට ඒවා හඳුනා ගන්න පුළුවන්, ඒවට මොකද වෙන්නේ කියලා දැනගන්න පුළුවන්. අන්න ඒ බඳු තත්ත්වයක් තියෙනවා. ඒ වගේ අපේ හිතෙත් ඒ පැහැදිලි බව එන්න වර්ධනය වෙනවා. පැහැදිලි මනසක තමයි එතකොට අපිට මේ එන යන ආකාරය, ඇතිලා නැතිලා යන ආකාරය හොඳට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අර කලින් අපේ හිතේ සිතුවිලි බහුල වුණාම ටක් ගාලා ඒකෙන් මිදෙන්න කියලා මූල කර්මස්ථානයට ගියාට ඒක දැන් කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි උත්සාහන්ත වෙනවා මේ එන සිතුවිලි වලින් ප්‍රයෝජනයක් ගන්න. එතකොට තමයි අන්න මේවා තියෙන නීවරණ ස්වභාවයන් හඳුනා ගන්න පුළුවන්. දැන් අපි ධම්මානුපස්සනාවක නීවරණ පබ්බයක් ගැන කතා කරන්නේ. එතෙන්දී මේ කලින් තිබුණ නැහැ කාමච්ඡන්දයක් ඔන්න දැන් හට ගන්නවා. ඔන්න ඒක දැන් තියෙනවා. ඔන්න මම ඒකට උල්පන්දම් දෙන්න යන්නේ නැතුව ඉන්නවා. අහුවෙන්නේ නැතුව ඉන්නවා. එතකොට ඔන්න එයා යනවා යන්නේ. ඊට පස්සේ ඔන්න ආයේ ටික වෙලාවකට කාමච්ඡන්දයක් ආවේ නැහැ. කියලා අර ඒ මතුවෙන නීවරණ හඳුනා ගැනීමේ ශක්තිය අපිට පොඩ ඇති වෙනවා. එහෙම වෙන්න අපි ඒවට අහු වෙන්නේ ඒවා ඉක්මනටම අපිව අතහැරලා යනවා. අන්න හිතේ තව පිරිසුදු බව වැඩි වෙනවා, පැහැදිලි බව වැඩි වෙනවා. ඊළඟ ඕනනම් පැහැදිලි බව තුලමත් ටිකක් වැඩි වෙලාවක් ඉන්න පුළුවන්කම ඇති වෙනවා. එතකොට මොකක්වත් සැක කරන්නේ නැතුව බොහොම සාවධානව, සංසුන්ව, ශාන්තව මේ පරිසරය තුල සිටීමක් පමණයි එතකොට තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. තුල්ය සමරවීමට පුළුවන් දැන් ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මට පර්යංකේදී මම හුස්මට හිත තියනවා. මට ගොඩක් වෙලාවට මූණේ මස් පිඩුවල තදවීමක් තියෙනවා. මස් පිඩුවල තදවීමක්, එතකොට අප්පෙත් පිරවීමක් වගේ නිකන් ඒක ටිකක් අපහසුයි. ඒකින්ද හරි ඉක්මනට මහන්සියක් දැනෙනවා. හුස්ම කියලා මට මෙහෙම තැවරෙන තැනක් කොහොමද දැනෙන්නේ නැහැ. අර
හුස්ම ඇතුළට එනවා එළියට එනවා යමක් දැනෙනවා. ඒක බොහොම සියුම්වට තමයි දැනෙන්නේ. ඒක ලොකුවට දැනෙන්නේ හරි සියුම්වට තමයි මේ ඇතුළට යනවා පිටට එනවා කියලා දැනෙන්නේ. මගේ ප්‍රශ්නය තමයි අර මස් පිටු වෙන හිර වෙන ගතියයි හුස්ම ඒ කියන්නේ පපුවේ හිරවීම ගතියයි ඔය ඒ අපහසුවෙන්ද මහන්සි ගතියක් දැනෙනවා. ඔව් පොඩ්ඩක් ඉරියව්ව ගැන සැලකිලිමත් වෙන්න. ඉඳගෙනද භාවනා කරන්නේ නැත්නම් පුටුවකද භාවනා කරන්නේ එරමිනිය ගොතානේද භාවනා කරන්නේ? බංකුවක ඒ කියන්නේ අඩි 1.5ක විතර උස ස්ටූල් එක බංකුවක තමයි වාඩි වෙලා ඉන්නේ බිම නෙමෙයි. හරි. ඒ බංකුවක තමයි. පිට හේතු කළා නැහැ. පිට හොඳට කෙලින් තියාගෙන. ඒ කියන්නේ වීරයෙන් තමයි කොළඳ කෙලින් තියාගෙන ඉන්නේ. එහෙම ලොකු වීර්යයක් දරන්නේ නැහැ ඒකට. ඒක මට පුරුදුයි. ඉඳලම මම මේ විදියට කරේ. මට කොන්ද කෙලින් තියාගෙන ඉන්න එකේ ගැටලුවක් නැහැ. එතකොට මේ ඉස්සර තිබුණ නැද්ද ඔය මේ පපුව හිර වෙන ගතිය? නෑ මට කලින් මුලින් ඉඳලම මේ ගතිය තිබුණා. ඒ කියන්නේ මාස් වල අද කියන්නේ මාස් පිටු වෙන හිරවීමයි මේ ඒ අපහසු ගතිය මුලින් ඉඳලම තිබුණා. එතකොට භාවනා කරන්නේ නැති වෙලාවටත් තියෙනවද? නෑ භාවනා කරන්නේ නැති වෙලාවට නෑ එහෙම නෑ ස්වාමීන් වහන්සේ. හොඳයි පොඩ්ඩක් භාවනා කරනකොට මුලදී චුට්ටක් ටික වෙලාවක් ඒ කියන්නේ විනාඩි 10ක් 15ක් වගේ එහෙම නෑ. විනාඩි 15ක් විතර වුණාට පස්සේ තමයි ගතිය එන්නේ. හැබැයි මම පැයක් ඉන්නවා විනාඩි 45ක් විතර යන වෙනකොට ඒක ටිකක් වැඩිපුර දැනෙනවා. ඊට පස්සේ නැති වෙලා යනවද නැත්නම් දිගටම තියෙනවද? නැති වෙලා යන්නේ දිගටම තියෙනවා. ඉතින් මම විනාඩි පැයක් විනාඩි 45ක් හෝ පැයක් හෝ මම භාවනාවේ ඉන්නවා. හරි. සමහර වෙලාවට ඉතින් අපි ඒ කියන්නේ දැන් භාවනා කරගෙන යද්දී අපි කයෙම තියෙන යම්කිසි හිරවීමක්, තදවීමක් ප්‍රකට වෙන්න පටන් ගන්නවා වෙන්නත් පුළුවන්. මොකද මේ කයේ නිරන්තරයෙන්ම යම් වේදනාවන් තියෙනවා. නමුත් ඒවා අපේ අර මනස ගොරෝසු මට්ටමේදී තේරෙන්නේ නැහැ. හැබැයි භාවනා කරන්න පටන් ගත්තාම මනසේ සංවේදී බව වැඩි වෙනවා, සියුම් බව වැඩි වෙනවා. එතකොට ඒ සියුම් වේදනාවන් පවා හරියට නිකන් උත්සන්න වෙලා පේන්න ගන්නවා. ඉතින් එහෙම වේගුත් වෙන්න පුළුවන්. තමන්ට පුළුවන් නම් මේක බාධාවක් කරගන්න නැතුව දිගට කර්මස්ථානයේ වඩන්න පුළුවන් නම් දිගට කරගෙන යන්න. එහෙම කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට මට දැන් කලිනුත් මම මේ ගැන නම් කතා කරා. ඇත්තටම මට අර හුස්ම මේ ගන්න එකයි පිට ගන්න එකයි තැබරෙන තැනක් දැනෙන්නේ නැහැ. යමක් ඇතුළට යනවා යමක් පිටට එනවා කියන එක විතරයි මට දැනෙන්නේ. ඔව් ඒක ප්‍රශ්නයක් නෑ. ඔව්. ඒක තිබුණාට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අපිට මේකේ මුලදී තමයි ලේබල් අවශ්‍ය වෙන්නේ මේක ආස්වාසයක් මේක ප්‍රස්වාසයක් කියලා. පස්සේ ඒ වෙනස්කම් ටික අපිට නොපෙනී යනවා. ඒක භාවනාවේ දියුණුවක් එතෙන්දි වෙන්නේ. මුලදී අපිට වෙන් වශයෙන් මේවා ඔන්න ආස්වාසය නම් සිසිල් ප්‍රස්වාසය නම් උණුසුම් ආස්වාසය දිගයි ප්‍රස්වාසය කෙටි ඔය වගේ ඒගොල්ලන්ගේ වෙනස්කම් තේරෙන්න ගන්නවා. හැබැයි ටික ටික අපේ වර්ධනයක් වෙනකොට මේවායේ තියෙන මේ වෙනස්කම් නොපෙනී යන්න පටන් ගන්නවා. දැන් අපිට ස්වාමීන් වහන්සේ මුලින් ඉඳලමත් ඒක තේරුනේ නැහැ. හරි. එහෙම දැනීමක් මට මුලින් ඉඳලමත් තිබුණේ නැහැ. එතකොට සක්මනේදී එහෙම මොකද වෙන්නේ? සක්මනේදී ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය විදියට කරනවා. ඒ සක්මනේ විනාඩි 40ක් විතර සක්මන කරනවා. එතකොට හිත එහෙ මෙහෙ යන්නේ නැතුව හොඳට ඒ පාදයේ දැනෙන දෙයට අවධානය යොමු කරගෙන යන්න පුළුවන්ද? බොහෝ විට පිට එළියට යනවා අඩුයි. මේ නොයාම තියෙන්නේ නැහැ. හරි. ඉඳලා හිටලා හිත යනවා පිටට. හැබැයි ගොඩක් අඩුයි සක්මනේදී. හිත තමන් ගාව තියෙනකොට මොනවද පේන්නේ? මට හොඳට මම කකුලට මේ පයට මේ හිත තියාගෙන ඒ කියන්නේ පය මාරු වෙන විදිය, බර මාරු වෙන විදිය, මේ ඇඟිලි වලට විරුපෙන් ඉස්සලා ඇඟිලි වලට බර එන විදිය මේ කපය ඉස්සරහට යන ඒ වැටහීමෙන් සක්මන කරන්න පුළුවන්. හොඳයි. එතන එහෙනම් තව ටිකක් සියුම් කරලා ගන්න. ඒ කියන්නේ දැන් මෙතන වෙන් වශයෙන් දැක ගන්න පුළුවන්ද කියලා බලන්න. පය හිතා ගන්න දැන් විලුඹ වදිනකොට එතන ඒ දැනෙන තද ගතිය. නැත්නම් එතන දැනෙන රළු ගතිය.
ඊට පස්සේ ඒක තව ටිකක් වෙනස්ව තව ටිකක් පාදයේ ඉදිරි කොටසකට දැනෙන හැටි. ඊට පස්සේ ඊළඟට අපි තුමු රස්නේ තැනක ඇවිදිනවා නම් එතන තියෙන රස්නේ ගතිය. සිසිල් තැනක ඇවිදිනවා නම් එතන තියෙන සිසිල් ගතිය. නැත්නම් තනකොළ ගොඩක ඇවිදිනවා නම් එතන තියෙන ස්වභාවය. මේ වගේ අර මේ දැනෙන ලක්ෂණ දිහා තව ටිකක් සියුම්ව බලන්න උත්සාහන්ත වෙන්න. කියන්නේ මෙතෙන්දී අපේ අර සම්පජඤ්ඤය දියුණු කරලා ගන්න ඕනේ. අපි අර සියුම්ව බැලීම හරහා ඒ තොරතුරු ටික ගන්න දරන විමසිලිමත් බැල්ම හරහා තමයි අපි තුල ඒ සම්පජඤ්ඤයේ පැත්ත දියුණු වෙලා එන්නේ. ඉතින් ඒක සක්මනේ තව ටිකක් දියුණු කරලා ගන්න. එතකොට ඒක යොදන්න පුළුවන් ආනාපාන සතියේට. එතකොට සමහරවිට මේ Tamanට හුස්මේ කලින් නොදුටු පැති සමහරට දැක ගන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට දැන් කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද? ස්වාමීන් වහන්සේ මම ඊට අවුරුද්දක් විතර කරා පිම්බීම හැකිලිම. හැබැයි ඊට පස්සේ මම ඒක නතර කරා. නතර කළා මේ ආනාපානයක මාස 3ක් වගේ තමයි ආනාපාන කරේ. ඔව්. එහෙම ඉතින් පිම්බීම හැකිලිමෙන් අනිවාර්යෙන් ආනාපාන සතියේට මාරු වේ යුතුයි කියලා නැහැ. පිම්බීම හැකිලිමත් ඊටාම හොඳ කර්මස්ථානයක්. ඒක Tamanට හොඳට ප්‍රකට වුණා නම් ඒ හැම පිම්බීමක් ගානෙම හොඳට බලනවා. හැකිලීමක් ගානෙම හොඳට බලනවා. ඒ දෙක අතර යම් කිසි ગેප් එකක් තියෙනවා නම් ඒකත් හොඳට බලනවා. එතකොට සමහරවිට ඔන්න පිම්බීමක් කියලා කියන්නේ එකක් නෙමෙයි මෙතන පිම්බීම් රසක් තියෙනවා. හැකිලීමක් කියන්නේ එකක් නෙමෙයි හැකිලීම් රසක් තියෙනවා. ඒව පවා හොඳට පේන්න ගන්නවා. ඉතින් ඒ වගේ Tamanට තේරෙනවා නම් ඒ කර්මස්ථානය මීට වඩා හොඳට වැටහුණා කියලා ඒක අතහරින්න අවශ්‍ය නැහැ එතකොට. ඒක ඉච්චර මට ඒක හරි ගියේ නෑ ස්වාමීන් වහන්සේ. ඒකයි මම මේ ආනාපානයට ආවේ. දැන් මේක මට හුස්ම ගන්න කරන එක ඒ විදිහට හිත තියන්න පුළුවන්. අර මේ වැටහීම තමයි කියන්නේ තැබරෙන එකේ වැටහීම තමයි නැත්තේ. ඒ කියන්නේ කොහෙවත් වෙනවා එහෙම කියලා. නෑ ඒකට කමක් නෑ. නෑ ඒකට කමක් නෑ. බලන්න මේක උණුසුම සිසිල දැනෙනවද නැත්නම් ආස්වාසයේ සිසිල් බවක් ආස්වාසයේ උණුසුම් බවක් මේ වගේ දෙයක්ද දැනෙන්නේ නැත්නම් මේක ආස්වාසයේ දිගට දැනෙනවා ප්‍රස්වාසයේ කෙටිවට දැනෙනවා ආස්වාසය නැත්නම් ළඟ තියෙන ආස්වාස එක එකක් පොඩි වෙනස්කම් වශයෙන් දැනෙනවා මේ වගේ විමසිලිමත් වෙන්න මේ වදින තැනමම බැලිය යුතුයි කියන නීතියක් නැහැ. සක්මන් මම වැඩි කරේ නෑ ස්වාමීන් වහන්සේ. කියන්නේ ඊට පෙරේද තමයි සක්මන් කරන්න පටන් ගත්තේ. හරි ඒකත් එකතු කරගන්න. මොකද මේ දෙක බැලන්ස් යන්න ඕනේ. මේ දෙකේ සමබරතාවයකින් තමයි අපිට ඉස්සරහට යන්න පහසු වෙන්නේ. සක්මන වැඩිපුර කරා නම් ඒ කියන්නේ තව මේක දියුණු කරගන්න පුළුවන්. පුළුවන්. ඔව්. හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඊළඟ අවස්ථාව විජිතට අන්වයුත් කරලා කතා කරන්න. අවසරයි. හොඳයි. මම මේ ප්‍රශ්නේ කතා කරා ධර්මදේශනාවක් අවසන්ින් අර අහගෙන ඉන්නකොට මම මේ වෙන කියන්නේ නින්දත් නැතිව මට එනවා හැමගේ මේ ඒ තත්ත්වකාරව කියලා. ඉතින් එදා ස්වාමීන් වහන්සේ කිව්වනේ ඉගෙන මේ පසු දෙවෙනි ඉදිරියට කරගෙන යන්න කියලා. ඉතින් ඇත්තටම එදා බණ අහන්න මම ඒක පසුතැවෙන්නේ නැතුව දැන් රෙකෝඩින් එකක් තාන්න පුළුවන් කියලා මේ මොකද වෙන්නේ කියලා මම ටිකක් බලාගෙන හිටියා. ඊයේ ඉතින් මේ දවස් ටිකේ මෙහෙම ගියා. ඊයේ මම බණ ඉන්නකොට 4:00 මට තේරුණා එකපාරටම මගේ මේ දෙකේ දෙපැත්තෙන් නිකන් කාරණේගෙන වගේ යනවා. මට ඒක තේරුණේ ඒක වහන්නේ හැදුවා කියලා මම එවෙලේ ටිකක් ගැස්සුණා. ඒක හැබැයි එවෙලෙම ඒක මේ නැතිලා ගියා. මම ඒ විදිහට දිගටම කරගෙන යනවා කියලා ඒකයි මම දැනගන්න හැදුවේ. ප්‍රියංක මෑණියෝ මේ ප්‍රශ්නේ ඇහුණාද පිරිසිදු මට පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව ගියා. පොඩ්ඩක් ඇදී තමයි ස්වාමීන් වහන්සේ ඇහුනේ. ප්‍රශ්නේ ඒ තරම පැහැදිලි නැහැ.
විජිත ආයි කියන්න පුළුවන් ද ඔයාලගේ ප්‍රශ්නේ? ඔයාගේ හඬ ඇදී තමයි ඇහුනේ. මේ අපිට ප්‍රශ්නේ හරියට ඇහුන්නේ නැහැ. කෙටියෙන් ප්‍රශ්නේ කියන්න පුළුවන් නම් හරි නැවතත්. මං හිතන්නේ යාගේ මාක් හරි ලයින් එකේ මේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. එහෙනම් අපි කියමු යාට පොඩ්ඩක් ඒක ලියලා එවන්න කියලා. අපි වෙන ප්‍රශ්නයක් නැත්නම් එහෙමනම් අපි දැනට අවසන් කරමු. දැන් ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙමනම් අපි ඇහෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? දැන් ඔන්න ආයෙ ඇහෙන්න පටන් ගත්තා. තහන්සේ මම දවසක් කරේ බලන්න. හොඳම දේ ඔයාගේ ප්‍රශ්නේ ලියලා දාන්න. එතකොට හෙට ඉදිරිපත් කරන්න. හොඳයි. එහෙමනම් අපි අදට අවසන් කරනවා. නැවතත් සවස් 4:30ට ධර්ම දේශනා වාරයත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.